කියලා. ඕකේ මම රෙකෝඩින් දැම්මා. හොඳයි. දෙවෙනි කාරණේ ලියන්නකෝ. කුලීරත රියදුරන් තම සේවාව පවත්වාගෙන යාමේදී මගීන්ට කාර්යක්ෂම පහසු සේවාවක් ලබා දීමට GPS තාක්ෂණය යොදා ගැනීම හොඳයි අපි දෙනම් ප්‍රයෝජන දෙකක් කතා කළා වාසි දෙකක් කතා කළා ඊළඟට තමයි තුන්වෙනි එක තමයි බිම්මැනුම් කටයුතු වලදී ඔබ දන්නවා මිනින්දෝරුවෝ නේද බිම්මැනුම් කටයුතු කරනවා මේ මිනින්දෝරුවන්ගේ මේ කටයුතු වලදී ඔව් කියන්න අයි කියන්න පුළුවන්ද කැඩි කැඩි ඇහෙන්නේ කොතනින්ද පුතේ කියන්න ඕනේ දෙවෙනි කාරණේ මුලින් ඉඳලාම කියන්න ඕනේද මං කිව්වේ කුලීරත රියදුරන්ට සර්ව කැඩි කැඩි ඇහෙන්නේ ළමයි මේ අනිත් පැයටත් ඇහෙන්නේ කැඩි කැඩිද මං කතා කරන්නේ කැඩි කැඩිද ඇහෙන්නේ එහෙම අවුලක් නැහැ සර් නෑ නේද එහෙනම් පුතේ මේ වාගේ සිග්නල් පිළිබඳ ප්‍රශ්නයක් තමයි ඇත්තේ මගේ දැන් සිග්නල් කේස් එකක් එන්න විදිහක් නෑ හේතුව තමයි ලංකාවේ තියෙන මේ වේගවත්ම අන්තර්ජාල සම්බන්ධතාව ඔබ නිසාම මම අරගෙන තියෙන්නේ ඒ නිසා මගේ සිග්නල් ගැටලුවක් එන්න විදිහක් නෑ ඔබ ඉන්න තැන මොනවාරි ගැටලුවක් ඇති පොඩ්ඩක් චෙක් කරලා බලන්න මම ඔබ එල්ලීමක් කරපු නිසා දෙවෙනි කාරණේ නැවත කියන්න ඈ මම කිව්වේ කුලීරත රියදුරන්ට තම පාරිභෝගිකයන් නැත්නම් මගීන්ට කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබා දීමට GPS තාක්ෂණය යොදා ගැනීම හරි නේද? කිව්වේ දෙවෙනි කාරණේ ඔය කිව්වේ. ඊළඟට මම තුන්වෙනි කාරණේ කතා බහ කරන්න පටන් ගත්තා. මම කිව්වා බිම්මැනුම් කටයුතු වලදී GPS තාක්ෂණය පාවිච්චි කරනවා කියලා. නේද? දැන් අපි දන්නවා GPS එකක් පාවිච්චි කරනකොට අපිට පුළුවන් බිම්මැනුම් කටයුතු වලදී මේ GPS එකෙන් ගන්න කෝඩිනේට්ස් නැත්නම් මේ වටිනාකම් GIS පද්ධතියට ශනිකව සම්බන්ධ කරලා මැප් එක ඔටෝමැටිකලි යද ගන්න. නේද? අපිට අඳින්න දෙයක් නැහැ. ඩිජිටයිසින් කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අර සංඛ්‍යාංකනය කරන්න ඕනි නේ. GPS රිසීවර් එකක් අතේ තියෙනවා නම් බිම්මැනුම් කටයුතු සඳහා යන මිලින්දෝරු පුද්ගලයාට ඒ අදාළ කෙනාට පුළුවන්කම තියෙනවා. බිම්මැනුම් කටයුතු සඳහා ඉදිරිපත් කරන පුද්ගලයාට පුළුවන්කම තියෙනවා GPS එකේ සෙටින්ස් හදාගන්න. එයා යන පාත් එක. එයා ගමන් කරන ගමන් මාර්ගයේ තැන් වලට ඕනනම් මීටර 5න් 5ට මීටර 2න් 2ට නේද මීටර 10න් 10ට ඕනි විදියකට ඒ කෝඩිනේට්ස් ඔටෝමැටිකලි GPS එක ඇතුලේ සේව් වෙන ක්‍රමයකට හදා ගන්න පුළුවන්. ඒ හදාගෙන එයා අපි හිතමු ඉඩමක් වටේ යනවා. මේ තියෙන ඉඩම. හරි මෙන්න මේ වගේ හැඩයක් තියෙන ඉඩමක් වටේ තමයි යන්නේ. හරි මේ ඉඩම තමයි මනින්නේ. එතකොට අර කියපු විදියට GPS එකේ සෙටින්ස් හදාගෙන යනකොට එයා අපි හිතමු මීටර 5න් 5ට වටිනාකම් සලකුණු වන විදියට තමයි සෙටින්ස් හදාගෙන තියෙන්නේ. මෙන්න මේ විදියට තැන් වලින් GPS එකේ ශනිකව ඒ කියන්නේ ස්වයංක්‍රීයවම අර වටිනාකම් සටහන් වෙනවා. හරි සටහන් වෙනවා. ඊට පස්සේ පුළුවන්කම තියෙනවා GIS පද්ධතියට අපි අර මොබයිල් ෆෝන් එකක් කම්පියුටර් එකට සම්බන්ධ කරලා data මාරු කරගන්නේ අපි. නේද? කියන තොරතුරු මාරු කරගන්නේ. අන්න ඒ වගේ GPS උපකරණයක් data cable එකකින් අපිට සම්බන්ධ කරන්න පුළුවන් PC එකකට. කම්පියුටර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම සම්බන්ධ කළාම අර අපි දවල් භූමිය ඇවිදලා ගිහිල්ලා ගත්ත වටිනාකම් ටික කෝඩිනේට් ටික අපිට GPS software එක හරහා ඕපන් කරගන්න පුළුවන් මැප් එකක් විදියට. ඒතරයි අඳින්න දෙයක් නෑ මැප් එක ඔටෝමැටිකලි ආ ඉඳලම දෙනවා. නේද? අංකිත දත්ත විදියට තමයි ලැබෙන්නේ.
එහෙම නැත්නම් දෛශික දත්ත විදිහට තමයි ලැබෙන්නේ. ඒ නිසා ආයි සකස් කිරීම කිසිවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා එහෙම පාවිච්චි කරන රටවල් ලෝකේ තියෙනවා. නේද? එහෙම බිම් මැනුම් කටයුතු සඳහා GPS විතරක්ම පාවිච්චි කරන රටවල් ලෝකේ තියෙනවා. නෙදර්ලන්තයේ හොඳ උදාහරණයක්. නෙදර්ලන්තයේ බිම් මැනුම් කටයුතු 100%ක්ම කරන්නේ GPS තාක්ෂණය පාවිච්චි කරලාමයි. හැබැයි අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ බිම් මැනුම් කටයුතු සඳහා තාම අර පරණ ක්‍රම පාවිච්චි කරනවා. නේද? මිනුම් පටි ඇදගෙන, දන්වැල් ඇදගෙන, ඊළඟ තියොඩ්ලයිට් වගේ උපකරණ පාවිච්චි කරලා මැනුවල් තමයි බිම් මැනුම් කටයුතු තාම වැඩි ප්‍රමාණයක් කරන්නේ. නේද? හැබැයි මතක තියාගන්න දැන් ලංකාව වගේ රටවලුත් මේ GPS තාක්ෂණය පාවිච්චි කරලා බිම් මැනුම් කටයුතු කරනවා. සමහරවිට ඔබ දන්නවා ඇති. නේද? ඔබ දන්නවා ඇති බිම් සවිය කියලා වැඩසටහන. පහුගිය කාලේ ක්‍රියාත්මක වුණා. ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඔය GPS තාක්ෂණය හරහා දැන් ඔබේ තියෙනවනේ ඔබේ ගෙදර ගෙවත්තට ඔබේ ඉඩමට ප්ලෑන් එකක් තියෙනවා. නේද? ඔක්කොක් තියෙනවා ප්ලෑන් එකක් තියෙනවා. එතකොට ඔය කියපු එක ඇඳලා තියෙන්නේ අතින්. ප්ලෑන් එක ඇඳලා තියෙන්නේ අතින්. හැබැයි අර බිම් සවිය කියන වැඩසටහනේදී ඔය GPS තාක්ෂණය පාවිච්චි කරලා මම මේ කියපු විදිහට ලබා ගන්න කෝඩිනේට් හරහා අලුතින් GPS මැප් එකක් ඔබට දෙනවා ප්ලෑන් එක විදිහට. ඔබේ ගෙවත්තේ ඔබේ ඉඩමේ ප්ලෑන් එක විදිහට ලබා දෙනවා. ඒතර ඔන්න හොඳ උදාහරණයක් තමයි ලංකාවේ පෞද්ගලික කාලේ ක්‍රියාත්මක වෙච්ච බිම් සවිය වැඩසටහන. ලංකාවේ පෞද්ගලික කාලේ නෙමෙයි දැනටත් ඒක ක්‍රියාත්මකයි. ඉදිරි කාලේදී අපි තව දශකයක් දෙකක් ඉස්සරහට යනකොට ලංකාවේ තියෙන ඔක්කොම ඉඩකඩම් ඔය බිම් සවිය වැඩසටහන යටතේ නැවත පිඹුරුපත් ඇඳලා ප්ලෑන් එක GPS ප්ලෑන් එකක් විදිහට ඔබට අතට ලැබෙන්න සලස්වන වැඩසටහනක් ලංකාවේ ක්‍රියාත්මකයි. ඒක තමයි කියන්නේ බිම් සවිය වැඩසටහන කියලා. හරිද? එහෙනම් අපි ලියමු තුන්වෙනි ප්‍රයෝජනේ. ලියන්න බිම් මැනුම් කටයුතු වලදී GPS තාක්ෂණයෙන් මිනුම් ලබාගෙන මැනුම් කටයුතු කාර්යක්ෂම කිරීම. මිනුම් ලබාගෙන මැනුම් කටයුතු කාර්යක්ෂම කිරීම. මැනුම් කටයුතු කාර්යක්ෂම කර ගැනීම සිදු කර තිබේ. එතෙන්ද ලියන්න නෙදර්ලන්තයේ බිම් මැනුම් කටයුතු GPS තාක්ෂණයෙන් සිදු කිරීම. නෙදර්ලන්තයේ බිම් මැනුම් කටයුතු GPS තාක්ෂණයෙන් සිදු කිරීම. ඊළඟට දෙවෙනි උදාහරණය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බිම් සවිය වැඩසටහන. හොඳයි. ඔන්න අපි තුන්වෙනි වැදගත්කමත් කතා කළා, වාසිය ප්‍රයෝජනේ කතා කළා. හතරවෙනි එකට යන්න හදන්නේ සංචාරකයන් සඳහා මඟ පෙන්වීමට. නේද? සංචාරකයන් සඳහා මඟ පෙන්වන්න මේ තාක්ෂණය පාවිච්චි වෙනවනේ. නේද? අපි දන්නවා ලංකාව කියන රට ගත්තාම සංචාරක කර්මාන්තයේ යම් මුදලක් උපයන රටක්. නේද? ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් මේ සංචාරක කර්මාන්තයේ කියන ආර්ථික කටයුත්තේ නිරත වෙලා ඉන්නවා. අපි 2016 අවුරුද්දේ රුපියල් මිලියන 2400ක් විතර උපයාගත්තේ සංචාරක කර්මාන්තේ. ඒ වගේම මතක තියාගන්න 2016 අවුරුද්දේ සංචාරකය අපි ගෙන්නගෙන තියෙනවා 20,50,000ක් විතර ප්‍රමාණයක් 2016 අවුරුද්දේ. ඒතර මේ යම් මුදලක් අපි උපයනවනේ. මේ එන සංචාරක දැන් සංචාරක කර්මාන්තේ ගත්තාම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රට ඇතුලේ ඉන්න මිනිස්සු ටික රටේ තියෙන සංචාරක ප්‍රදේශවල එමේ අත එමේ ඇවිදින කණ්ඩායමක් ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා අභ්‍යන්තර සංක්‍රමණිකයෝ කියලා. නේ සංක්‍රමණිකයෝ නෙමෙයි සංචාරකයෝ. හරි එතකොට අභ්‍යන්තර කියලා එක කොටසක් තියෙනවා. ඒ වගේම තමයි පිට රටවල් වලින් ඒ අදාළ රටට එන සංචාරකයෝ ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා ජාත්‍යන්තර සංචාරක අංශය තුල පැමිණෙන සංචාරකයෝ කියලා.
එතකොට අන්න ඔතෙන්දී වැදගත් වෙන්නේ රටේ ඇතුලේ ඉන්න මිනිස්සු නම් දන්නවනේ රට ඇතුලේ ඇවිදින්න ඕනි කොහොමද කියන්නේ නේද? හැබැයි පිට රටකින් එන අපි හිතමුකෝ අපිට එන අපේ රටට වැඩිපුර වෙනවා මේ දිනවල චීනීය ජාතිකයෝ නේද? චීනයේ සංචාරක වෙනවා වැඩි ප්‍රමාණයක් මේ කාලේ. ඒතර චීනීය ජාතිකයෝ දන්නේ නෑනේ ලංකාවේ සංචාරක මූලාශ්‍ර කොයි තැන්වල තියෙනවද නේද? මොන දේවල් බලන්න පුළුවන්ද? ඒව පිළිබඳ අවබෝධයක් ඒගොල්ලන්ට තිබුණත් ඒ තැන්වලට ළඟා වෙන්නේ ප්‍රවේශ වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් ඒගොල්ලන්ට නෑ. හැබැයි ඒගොල්ලෝ අර මැප්ස් බලලා නේද? අක්ෂාංශ දේශාංශ වටිනාකම් වලින් අහවල් දියල්ලා තියෙන්නේ මෙන්න මෙතන, දලදා මාලිගාව තියෙන්නේ මෙන්න මෙතන නේද? පෞරාණික නගර කලාපයේ වෙන්න මේ ටික කියලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. නේද? රටට ආවට පස්සේ සමහරලාට ගයිඩ් කෙනෙක් නැතුවම මේගොල්ලෝ අර අදාළ තැන් වල ඇවිදලා කියලා බලන තමන්ට අවශ්‍ය වෙන සංචලන කටයුතු කරලා රටෙන් පිට වෙලා යනවා. ඒ වගේ වෙලාවට සංචාරකයන් සඳහා මඟ පෙන්වීමට ඉන්නේ මෙන්න මේ GPS උපකරණ. නේද? මේ GPS උපකරණ හරහා තමයි ඒගොල්ලෝ යන්න ඕනි තැන් නිවැරදිව හඳුනාගන්නේ. ඒ තැන් වලට ළඟා විය හැකි කෙටි පහසු මාර්ග ඒගොල්ලෝ හඳුනාගන්නේ. ඒ වගේම ඔබ දන්නවා යම් සංචාරක ප්‍රමාණයක් අපේ රටට එනවා මේ ත්‍රාසජනක ක්‍රීඩා වලට. නේද? ත්‍රාසජනක ක්‍රීඩා ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් වලට එනවනේ. නේද? මොනවද? අර දිය කඳුරු ඔස්සේ පවුරු පදින්න එනවා. දැන් ඔය රාෆ්ටිං ක්‍රීඩාවනේ ඔය කියන්නේ කිතුල්ගල පැත්තේ කැලණිගඟේ කරන්නේ නේද? ඒකට එනවා. ඊළඟට අම්පාරේ ආරුගම්බිය වගේ ප්‍රදේශ වලට ගියාම අපිට පේනවා දිය මත ලිස්සා යාම සර්පින් ක්‍රීඩාවට එනවා. ඊළඟට තවත් සංචාරක ප්‍රමාණයක් එනවා කඳු නගින්න බලන්න. නේද? කඳු නැගීමට ප්‍රියතාවයක් දක්වන සංචාරක ලංකාවට එනවා. දැන් කඳු නගින එක ගැන හිතන්න. හන්තාන කන්ද තියෙනවා නුවරට ගියාම නේද? හන්තාන කන්දේ නැගපු නැති සංචාරකෙක් විදේශීය රටක සංචාරකෙක් එයා බය නැතුව හන්තාන කන්දේ සංචලනය සඳහා යනවා. හැබැයි ඔබ අහලා ඇති පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ළමයි හන්තාන කන්ද තරණය කරන්න යන කතාවක් තියෙනවනේ. හන්තාන කන්ද තරණය කරන්න යනවනේ නේද? එතකොට මේ ගියාම සමහරලාට ලංකාවේ ළමයි ඔය කන්ද ගිහිල්ලා අතරමං වෙනවා නේද? ඝන මීදුම් වලවල් ඇවිල්ලා පාරවල් හොයාගන්න බැරි වෙලා නේද? එහෙම වෙලා දින ගණන් ගිහිල්ලා සමහරට හමුදාවෙන් ඊළඟට ගුවන් හමුදාවෙන් පොලිසියෙන් මැදිහත් වෙලා තමයි ඒගොල්ලෝ මුදා ගැනීම කටයුතු කරනවා. ඔබට අහන්න දකින්න ලැබෙනවා මාධ්‍යමකින්. හැබැයි ඉතින් අර පිටරටින් එන සංචාරකයා කඳුරකින්න ආපු මිනිහා හන්තානේ ගිහිල්ලා ලස්සනට බහැලා ආපහු එනවනේ. නේද? මොකද්ද රහස? ඒගොල්ලෝ නිකන් යන්නේ නැහැ. ඒගොල්ලෝ මේ නොදන්නා ප්‍රදේශයක ගැවසෙන්න එන්නේ ඇවිදින්න යන්නේ. ඒගොල්ලෝ GPS තාක්ෂණය පාවිච්චි කරනවා. GPS එක අරගෙන තමයි යන්නේ. ඕනම තැනක එතෙන්ට ගියාම අදාළ තැන ඉන්න තැන කොතනද කියලා ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. නේද? මැප් එකත් එක්ක බලා ගන්න පුළුවන් ඉන්නේ කොතනද? යන්න ඕනි කොතනද? යන්නේ කොහොමද? ප්‍රවේශ මාර්ගය මොකක්ද? සියල්ලම බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි GPS තාක්ෂණය පාවිච්චි වෙනවා සංචාරක කර්මාන්තයේ කටයුතු. විශේෂයෙන්ම ත්‍රාසජනක ක්‍රීඩාවල යෙදෙන සංචාරකව මෙයා වැඩිපුර පාවිච්චි කරනවා. අපි ලියමු හතරවෙනි කාරණය. ලියන්න අංක 4 සංචාරක කර්මාන්තයේ කටයුතු වලදී විවිධ සංචාරක මූලාශ්‍රයන් හඳුනා ගැනීමට ඒවා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට GPS තාක්ෂණය භාවිත කරයි. විශේෂයෙන්ම කඳු නගින්නන් මෙම තාක්ෂණය වැඩි වශයෙන් භාවිතයට ගැනීම සිදු කරයි. හොඳයි. අපි වැදගත්කම් 4ක්, ප්‍රයෝජන 4ක්, වාසි 4ක් කතා කළා. මේ ඊළඟ එක වටිනා භාණ්ඩ ප්‍රවාහනයේදී GPS තාක්ෂණය පාවිච්චි කරනවා. GPS තාක්ෂණය භාවිත කරනවා. හරිද? එතකොට බලන්න රත්රන් නේද? ඊළඟට දියමන්ති, ඊළඟට මැණික් වගේ දේවල් නේද? සමහර වටිනා ඛනිජ සම්පත්,
පරිවහනය කරන්න වෙනවා නේද? තැනකින් තව තැනකට ගෙනියන්න වෙනවා. අනාරක්ෂිත තත්ත්වයක් තියෙනකොට දැන් මේ වගේ දේවල් පරිවහනය කරන අතරතුර සමහරවිට ඔබ දකින්න ඇතිනේ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක් වෙලා සමහරට ඒ සම්පත් අන්සතු වෙනවා නේද? මැණික් ඊළඟට මුතු ඊළඟට ඔය කියපු දියමන්ති නේද? සමහර වටිනා khනිජ වර්ග වගේ දේවල් සොරසතුරන්ගේ ග්‍රහණයට ලක් වෙන අවස්ථා ප්‍රවාහණය අතරතුර අපිට දකින්න ලැබෙනවා. අන්න ඒ වගේ කටයුතු වළක්වා ගන්න GPS තාක්ෂණය පාවිච්චි කරනවා. දැන් අපි හිතමුකෝ මැණික් තොගයක් පරිවහනය කරනවා. නේද? මැණික් තොගයක් පරිවහනය කරනවා. අර මංකොල්ලකාරයෝ ඕගෙන බොහොම අවධානයෙන් ඉන්නේ. නේද? ඔන්න අහවල් දිනේ අහවල් තැනින් මැණික් ටික පටවලා අහවල් තැන දක්වා ගෙනියනවා. අතරමඟ රැකගෙන ඉන්නවා. නේද? ප්‍රහාරයක් එල්ල කරලා සමහර මැණික් ටික අරගෙන ඒගොල්ලෝ පැනලා යනවා. හැබැයි GPS තාක්ෂණය තියෙනවා. GPS තාක්ෂණය තියෙනවා නම් අර ගමන පටන් ගන්න තැන ඉඳලා ගමන නිමා කරන්න අපේක්ෂා කරන තැන දක්වා චන්ද්‍රිකා තාක්ෂණයේ ප්‍රයෝජනට අරගෙන මේ GPS තාක්ෂණයේ ප්‍රයෝජනට අරගෙන ඒ ගමන් රථ නේද ආරක්ෂාව සපයමින් ඒ ගමන් රථ නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? අපි හිතමුකෝ යම් තැනක දැන් රථය උන්න පටන් ගත්ත තැනින් ඒ කියන්නේ ගමන ආරම්භ කරන තැනින් ගමන පිටත් වෙනවා වාහනේ නේද? ආරක්ෂක නිලධාරීන් සමග තමයි යන්නේ. අපි හිතමුකෝ සල්ලි අරන් යනවා කියලා නේද? සල්ලි අරන් යන කෝටි 500ක් 600ක් පටවගත්ත වෑන් එකක් පිටත් වෙන ගමන නේද? ඔන්න දැන් GPS තාක්ෂණයේ GPS එකේ ඒක ඇතුලේ තියෙනවා. චන්ද්‍රිකා තාක්ෂණයේ වාහනේ පිටත් වෙනවා නිරීක්ෂණය කරනවා. බලා ඉන්නවා. නේද? යන්නේ කිලෝමීටර් 420ක් දුර ස්ථානයකට. හරි? GPS තාක්ෂණයේ නිරීක්ෂණය කරන වාහනේ යනවා. යම් තැනකදී මේ අර වාහනේ චලනය වෙනකොට ඒ අදාළ පොයින්ට්ස් එක චලනය වෙනවා නේද? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නැවතලා එකම තැන රැඳිලා තියෙනවා නම් ඔන්න හොයලා බලන්න පුළුවන් මොකක්ද හේතුව. සමහරවිට වාහනේ ටයර් එකක් ඩැමේජ් වෙලා වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් වාහනේ වෙනත් කාර්මික දෝෂයකට ලක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර අපි බලාපොරොත්තු වෙච්ච අනපේක්ෂිත මේ සොරසතුරු දුරට මුණ දීලා වෙන්න පුළුවන්. අර පොයින්ට් එක වෙනස් වෙන්නේ නැත්නම් අර මැප් එකේ ටක් ගාලා කෝල් එකක් දීලා බලන්න මොකක්ද තියෙන ගැටලුව කියලා. අවශ්‍ය නම් අර වෙනත් සහාය දෙන පාර්ශවයන් ටක් ගාලා දෙන්න කැඳවන්න පුළුවන්. නේද? එහෙනම් බලන්න GPS තාක්ෂණය පාවිච්චි කරන වටිනා භාණ්ඩ පරිවහනයේදී ඒවට අවශ්‍ය කරන ආරක්ෂාව සැපයීම සඳහා. අපි ලියමු මේ කතාව. පස්වෙනි එක ලියන්න රත්රන් මැණික් මුදල් මුතු දියමන්ති වටිනා khනිජ වර්ග ආදිය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට GPS තාක්ෂණය යොදා ගැනීම සිදුවේ. GPS තාක්ෂණය යොදා ගැනීම සිදුවේ. ඔන්න පස්වෙනි කාරණේ පුතේ කතා කළේ. ඊළඟට අනිත් දේ තමයි අපරාධ විමර්ශනය සඳහා. හයවෙනි කාරණේ මේ කියන්නේ අපරාධ විමර්ශනය කිරීමේ කටයුතු වලදී GPS තාක්ෂණය පාවිච්චි කරනවා. දැන් ඔබ දන්නවා සමහර වාහන තියෙනවා මේ ලෝකේ විශාල වටිනාකමක් තියෙනවා. නේද? ලෝකේ විශාල වටිනාකමක් තියෙන වාහන තියෙනවා. සමහර ඒවා තියෙනවා මේ රත්රන් වලින් නිෂ්පාදනය කරපුවා. නේද? තියෙනවා. ධන කුවේරයෝ ලෝකේ පාවිච්චි කරන වාහන තියෙනවා. හැබැයි අර විදිහටම අර වටිනා දේවල් පරිවහනය කරනකොට අර අතරමඟදී සොරසතුරු කරදර තිබුණා වගේම තමයි සමහරවිට පේනවා මේ අර වාහන තුස්සනවා. නේද? ගෙනිහිල්ලා කෑලි ගලවනවා. නේද? රත්රන් වලින් හදන්නම ඕනේ නැහැ. වටිනා වාහනයක් දැක්කොත් සමහරවිට මේ වාහන හොරකම් කරන අය වාහනේ දොරවල් අරින ක්‍රම හදාගෙන තියෙනවා. නේද? කොච්චර සිකියුරිටි සිස්ටම් දාලා තිබුණා හොරාට පුළුවන්කම තියෙනවා ඒකට පිටින් ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන අරමුණ කරා වාහනේ ගෙනිය ගන්න. Tamanට අවශ්‍ය කරන දැන්න. ගෙනිච්ච වගේම තමයි ගෙනිහිල්ලා පැය කිහිපයක් යනවා. ගෙනිහිල්ලා පැය කිහිපයක් යනකොට වාහනේ හොයන්න බෑ. කෑලි වලට ගලවනවා. නේද? ගලවලා කෑලි තමයි විකුණන්නේ. වාහනේ විකුණන්නේ නැහැ. කෑලි වලට ගලවලා කෑලි විකුණන්නේ. ඒතර එහෙමනේ කරන්නේ. එතකොට GPS තාක්ෂණයේ මේ වගේ කටයුතු පාලනය කරනවා. නේද? එහෙම දෙයක් සිද්ධ වුණොත් එවැනි අපරාධයක් සිද්ධ වුණොත් ඒක විමර්ශනය කිරීම සඳහා GPS තාක්ෂණය පාවිච්චි කරනවා. දැන් ඔබ දන්නවා සමහර ඔය මිලෙන් අධික වාහනවල සමහර අයිතිකාරය දන්නේ නැහැ. අයිතිකාරය දන්නේ නැහැ. ඒ වාහනේ ඇතුලේ GPS සෙන්සර් එකක් තියෙනවා. GPS සෙන්සර් එකක්. ඒ කියන්නේ සංවේදන උපකරණයක් තියෙනවා. එතකොට
මේ GPS සංවේදන උපකරණය තියෙනකොට දැන් අපි හිතමු වාහනේ හොරක් ගන්නවා නේද? එයා අරගෙන ගිහලා ගෑරේජ් එක කඩනවා. ආරක්ෂිත තැනක වහගත්ත ගෑරේජ් එකක් අස්සේ වාහනේ කඩනවා. හැබැයි මොකද වෙන්නේ? GPS එක තියෙනවා අර වාහනේ ඇතුලේ. නේද? ඔන්න කොහේරි අයිතිකාරයා කම්ප්ලේන්ට් කරනවා පොලිසියට. මගේ වාහනේ නෑ මේ අහවල් තැන තිබුණේ අහවල් වෙලාවෙ ඉඳලා මේ වාහනේ නෑ අතුරුදහන්. දැන් මොකද කරන්නේ? මේ වාහනේ තොරතුරු හොයාගන්න පුළුවන් මෝටර අතුරු දෙපාර්තමේන්තුවට ගියා මෝටර අතුරු වාහන දෙපාර්තමේන්තුවට ගියාම එතනින් අවශ්‍ය තොරතුරු ටික අරගෙන අර GPS receivers තියෙන බව දන්නවනම් චන්ද්‍රිකා තාක්ෂණය නිරීක්ෂණය කරන්න පුළුවන් කොහෙද දැන් මේ GPS receiver එක තියෙන්නේ කියලා. නේද? බලන්න පුළුවන්. අර සංවේදන උපකරණයෙන් පෙන්වන වාහනේ තියෙන තැන. ටග්ගල අවශ්‍ය කරන තැනට ඒ අදාළ ස්ථානයට ආරක්ෂක නිලධාරීන් යවලා ඒ හොරාගත්ත වාහනේ නේද? කෑලි ගලවමින් ඉන්න අතරේ හරි ඒ ගිය විදියටම හරි පාගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් බලන්න අපරාධ විමර්ශනය කිරීමේ කටයුතු සඳහාත් අපි GPS තාක්ෂණය පාවිච්චි කරන අවස්ථා දකින්න ලැබෙනවා. අපි ලියමු එකක්. හත නේද? මේ සමහර අයට මේ කොයි හරිද කතා කරන්න කියලා හොයාගන්න බැරි වෙලානේ. ඒ කියන්නේ ගිය සතියේ පන්තියෙම ඉඳලා නැතුව වෙන්න ඇති. නේද? මේ කතා කරන්නේ ටියුට් එකේ 17 වෙනි පිටුවේ තියෙනවා GPS පද්ධතිය ප්‍රයෝජන. ඒක තිබුණේ භූගෝලීය තොරතුරු පද්ධතිය ප්‍රයෝජන කියලා. අපි ඒක කපලා හදාගත්ත GPS පද්ධතිය ප්‍රයෝජන කියලා. අන්නේ මාතෘකාව තමයි කතා කරන්නේ. අලියන්නකො ඊළඟ කාරණේ අංක 7 අපරාධ විමර්ශන කටයුතු වලදී GPS තාක්ෂණය භාවිත කිරීම. අපරාධ විමර්ශන කටයුතු වලදී GPS තාක්ෂණය භාවිත කිරීම. හොඳයි. ඊළඟ ප්‍රයෝජනය තමයි නඩු කටයුතු සඳහා GPS තාක්ෂණය යොදා ගැනීම. නඩු කටයුතු සඳහා GPS තාක්ෂණය යොදා ගැනීම. ඒ කියන්නේ සමහර නඩුවලදී මේ GPS වලින් ලබා ගන්න දත්ත සාක්ෂි විදියට පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒවා හරහා අර බලාපොරොත්තු නොවන විදියට නඩුවල තීන්දුව වෙනස් වෙච්ච අවස්ථා තිබෙනවා ඉතිහාසයේ. මම එක උදාහරණයක් කියන්නම් නාංගන් සඳහන් නොකර. හරි? එක්තරා පුද්ගලයෙක් වැඩ කරන්නේ ඔය මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ. හරි? ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව. නම නොකියා කියන්නේ කතාව. එතුමාගේ විවාහපත් බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක අනියම් සම්බන්ධතාවක් පවත්වනවා කියලා මෙයාට දැනගන්න ලැබෙනවා. මෙයා මොකද කරන්නේ? අර නෝනාගේ බෑග් එකේ හෑන්ඩ් බෑග් එකේ යට අඩිය කපලා එයාට නොදැනෙන්න මෙයා මොකද කරන්නේ? GPS receiver එකක් ඒක ඇතුළට දානවා. දාලා මෙයා යනවා. මෙයා සාමාන්‍ය විදිහට වැඩ යනවා. අර GPS receiver එකේ settings ඔක්කොම හදලා තමයි අර හෑන්ඩ් බෑග් එකේ අඩියට දාන්නේ. දාලා මෙයා වැඩට යනවා. නෝනා අර විදිහට මේ එයාගේ අනිත් සැමියාත් එක්ක ඇවිදින්න යනවා. ගිහිල්ලා එනවා. හරි? මේක දැන් GPS receiver එක අර බෑග් එකට දාලා තියෙන්නේ. නෝන දන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා සාමාන්‍ය බෑග් එකේ තියලා තියෙනවා. අර මොකද කාණ්ඩයක් දාපු GPS receiver එක අරගෙන බලනවා. හරි? බලනවා. බැලුවාම මැප් එක තියෙනවා. නේද? අර ඔටෝමැටිකලි සේව් වෙච්ච කෝඩිනේට් තියෙන මැප් එක තමයි GPS වලින් ඇදලා පෙන්නන්නේ. මේ අහවල් තැන මෙච්චර වෙලාවක් ඉඳලා අහවල් තැන මෙච්චර වෙලාවක් ඉඳලා අහවල් තැන මෙච්චර කාලයක් ඇඳලා ඉඳලා තියෙනවා. නේද? ආපහු ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මේ වෙලාවේ. ඔය ටික ඔක්කොම මැප් එකෙන් බලන්න පුළුවන්. ඕක තමයි ඒ දෙන්නගේ වික්කසාද නඩුවේ සාක්ෂි විදියට ඉදිරිපත් කරන්නේ. හරි? බලන්න නඩු කටයුතු සඳහා මේ GPS මගින් ලබා ගන්න දත්ත සාක්ෂි විදියට ඉදිරිපත් කරන අවස්ථාවකට ලෝකේ දකින්න ලැබෙනවා. එහෙනම් ඔය කතා අවශ්‍ය නැහැ. අපි කෙටියෙන් නඩු කටයුතු සඳහා GPS දත්ත භාවිතා කරනවා කියන විතරක් ලියමු. හරි? ලියන්න. 8 වෙනි වාසිය. නඩු කටයුතු වලදී GPS මගින් ලබා ගන්නා දත්ත
සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම. සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම. හොඳයි. ඊළඟ ප්‍රයෝජනය තමයි නාවික කටයුතුවලදී GPS තාක්ෂණය යොදා ගැනීම. නාවික කටයුතුවලදී ඊළඟ ප්‍රයෝජනය තමයි ගුවන් ගමනාගමනයේදී ගුවන් පත හඳුනා ගන්න, ඊළඟට මේ ගුවන් තොටුපළවල් නිශ්චිතව හඳුනා ගන්න, ගම් ප්‍රවේශ මාර්ගයේ නිශ්චිතව තහවුරු කරගන්න, මේ වගේ කටයුතු සඳහා ගුවන් පරිවහනයේදී GPS පාවිච්චි කරනවා. හරි 9ක් හෝ 10ක් දැන් කියලා තියෙන ප්‍රයෝජන නේ. මේ ඊළඟ එක තමයි සතුන්ගේ චර්යා රටාවන් අධ්‍යයනය කිරීම. සතුන්ගේ සංචලන රටාවන් අධ්‍යයනය කිරීම සඳහා GPS භාවිත කිරීම. සතුන්ගේ සංචලන රටාවන් අධ්‍යයනය කිරීම සඳහා GPS තාක්ෂණය යොදා ගැනීම. දැන් මම ඔයගොල්ලන්ට ඒකට උදාහරණයක් කලින් කියලා තියෙනවා. මතක ඇති කැස්බෑ වාගේ චර්යා රටාවන් පිළිබඳ නේද? කැස්බෑ වාගේ චර්යා රටාවන් පිළිබඳව අධ්‍යයනය කරන්න GPS තාක්ෂණය යොදාගෙන අනාවරණය කරගත්ත කරුණු ගැන මම කිව්වා නේද? අර පුංචි කැස්බෑ පැටියෙක් ඉපදෙන්නේ යම් තැනකද ලෝකේ යම් වෙරළ කලාපයකද එයා ප්‍රජනනය කරන කාල සීමාව ප්‍රජනන කටයුතු සඳහා ඒ අදාළ ස්ථානයට තමන් ඉපදිච්ච ස්ථානයට මෙනවන ලෝකේ කොහේ හිටියත් ඔය GPS තාක්ෂණය පාවිච්චි කරලා GPS sensors හයි කරලා ඒ සත්තු සාගරයට මුදා හරලා චන්ද්‍රිකා තාක්ෂණය නිරීක්ෂණය කරලා තිනවා. සිතියම් නිර්මාණය කරලා බලලා තිනවා. එතකොට දකින්න ලැබිලා තියෙන කාරණේ තමයි ශ්‍රී ලංකාවේ බූන්දල හරි කොහේර වෙරළ තීරයක ඉපදිච්ච කැස්බෑවෝ සමහර කැස්බෑවෝ හම්බෙලා තිනුළු ඇමරිකා එක්සත් ජනපදයේ වෙරළ තීරවලින්. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය මේ වටපිටාව තුල කැස්බෑවේ පිටර දුර පීනායයි කියන්නේ. නේද? කිසිවිටකත් අපිට හොයන්න බෑනේ. නේද? කීයටවත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි අර GPS sensor එක හයි කරපු නිසා චන්ද්‍රිකා තාක්ෂණයේ න්යාගේ ගමන් පත නිරීක්ෂණය කරපු නිසා නේද? අපිට දැක ගන්න අඳුර ගන්න හැකියාව ලැබුණා කියන අහඹු කාර්යය නේද? ඒ විශ්ව ජනක කාර්ය අපිට හඳුනගන්නේ චර්යා රටාව හඳුනා ගන්න ලැබුණා. එහෙනම් සතුන්ගේ චර්යා රටාවන් විශේෂයෙන්ම සංචලන රටාවන් හඳුනා ගැනීමේදී GPS තාක්ෂණය පාවිච්චි කරන අවස්ථා දකින්න ලැබෙනවා. අපි ඒක ලියමු ඊළඟට. සත්ත්ව සංචලන රටා හඳුනා ගැනීමට GPS තාක්ෂණය භාවිත කිරීම. GPS තාක්ෂණය භාවිත කිරීම. හොඳයි. ඊළඟට අනිත් දේ තමයි ඔය සතුන් ගැන කතා කරනකොට තවත් එක වැදගත්කමක් GPS සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. සත්ත්ව සංරක්ෂණය කරනවානේ. සතුන් සංරක්ෂණය කරනවානේ. දැන් ඔබ දන්නවා සංරක්ෂණකාරය කරනවා මේ ස්ථානීය සංරක්ෂණය සහ පරිබාහිර සංරක්ෂණය කියලා ක්‍රම දෙකකට. ඒ අච්චර ගැඹුරට හිතන්න එපා. ස්ථානීය සංරක්ෂණය කියලා කියන්නේ ඒ සතා ඉන්න තැන ඉඳලම ඒ ඉන්න තැනින් වෙනස් කරන්නේ නැතුව එතනම තියාගෙන සංරක්ෂණ කටයුතු කරන්නේ. හරිද? පරිබාහිර සංරක්ෂණය කියන්නේ සතා ඉන්න නිජ බිමෙන් ඉවත් කරලා ගෙනල්ලා වෙන කරක තියාගෙන එයාට අවශ්‍ය කරන ආරක්ෂාව, ආහාර, ඒ ආදී දේවල් දීලා එයා සංරක්ෂණය කරන්නේ. හරි ඔය මොන ක්‍රමයක්ද? අපි දන්නවා අපේ වනාන්තර පද්ධතිය ලංකාවේ වනාන්තර පද්ධතිය තුළ වෙඩි වැදීමට ලක් වෙලා ඊළඟට මලවල් වල වැටිලා නේද? මේ වගේ අනුතුරු වලට භාජනය වෙච්ච සමහර සතුන් විශේෂයෙන්ම අලියතු නේද? එකතු කරලා අලි අනාථාගාර හදලා ඒ සත්තු ඒ තැන් වලට ගෙනල්ලා ඒගොල්ලන්ට ප්‍රතිකාර කරලා ආහාර දීලා නේද? නැවත කැලේට මුදා හරින්න පුළුවන් වෙනකන් ඒගොල්ලෝ රැකබලා ගන්නවා. නේද? රැකබලා ගැනීම කරනවා. රැකබලාගෙන මොකද කරන්නේ? ඒගොල්ලෝ වනාන්තර වලට නැවත මුදා හැරීම කරනවා. එතකොට ළමයි අපි මෙහෙම හිතමු වෙඩි වෙදිච්ච අලි පැටියේ අලි අනාථාගාරයට ගේනවා. ගෙනල්ලා එයාගේ තුවාලෙට ප්‍රතිකාර කරලා නේද? සනීප වෙනකන් එයා රැකබලාගෙන අලි අනාථාගාරය තුල ආහාර පාන දීලා නේද? ඒ වගේ දේවල් ලොකු වැඩකටයුත්තක් එතන කරනවනේ. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මේ සමහර විට මෙයා මේ අලි අනාථාගාරය තුල දිග කාලයක් තියාගන්න බෑ. නේද? දිග කාලයක් තියාගන්න බෑ. ඒ වෙලාවට මේ ප්‍රතිකාර අතරතුර සමහරලාට මේ සතා නැවත කැලේට මුදා හරිනවා. නේද? එතකොට ඒ සතා අර දැන් 100%ක්
ප්‍රතිකාර වලින් යථා තත්ත්වයට පත් වෙලා නෙමෙයි උදාහරින්නේ. එතකොට මේ වනජීවියකට සිද්ධ වෙනවා සමහරවිට මේ සතාගේ මේ ගමන් මාර්ග නිරීක්ෂණය කරන්න. ඒ සතාගේ චර්යා රටාවන් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. දැන් අපි හිතමු අර වෙඩි වෙච්ච අලිපැටියගේ තුවාලේ සනීප කරලා බාගෙන සනීප වුණාට පස්සේ ආ කැලේට මුදා හරිනවා. කැලේට මුදා ගන්නවා. මුදා ගන්නකොට නිකන් යවන්නේ නැහැ. අර GPS සෙන්සර් එකක් යාගේ බෙල්ලට දාලා යවනවා. ටැග් එකක් දාලා යවනවා. අපි මේ හිතමු යවලා චන්ද්‍රිකා තාක්ෂණය නිරීක්ෂණය කරනවා මේ සතාගේ ගමන් රටාව නැත්නම් සංචලන රටාව නිරීක්ෂණය කරනවා. එයා බලනවා චන්ද්‍රිකා තාක්ෂණයෙන් බලනවා අද මේ අලි පැටියා කොතනද ඉන්නේ. හරි? ඊළඟට තව පැය කීපයක් කරනකොට ඒ ස්ථානේ වෙනස් වෙලා තියෙනවා. වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. දැන් කොතනද ඉන්නේ? හවස් වෙනකොට කොතනද ඉන්නේ? ඊළඟට ඊළඟ දිනේ වෙනකොට කොතනද? කොහොම බලනවා. නේද? මේ සතා තැන් තැන් වලට ඇවිදිනවනේ. නේද? අපි හිතමු ඔය සතා නිරීක්ෂණය කරන චන්ද්‍රිකා තාක්ෂණය හරහා සතා නිරීක්ෂණය කරන මැප් එකේ එකම තැන මේ ඩොට් එක. එහෙම නැත්නම් මේ සතා නැවතිලා තියෙනවා. නැවතිලා තියෙනවා. අන්න වනජීවිකට යම් අවබෝධයක් ගන්න පුළුවන් මේ සතා දැන් දින කීපයක් තිස්සේ පැය කීපයක් තිස්සේ එකම තැන ඉන්නවා. මෙයාට නැවත කරදරයක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයාට වෙන යම් හේතු කාරණාවක් නිසා මෙයා එක තැන ඉන්නවා වෙන්න පුළුවන්. සමහරට ජීවිතාක්ෂයට පත් වෙලා වෙන්න පුළුවන්. නේද? එහෙම උපකල්පනය කළා ඒ සතා පිළිබඳව අවධානය යොමු කරන්න මේ තාක්ෂණය යොදා ගන්න අවස්ථාවකට ලෝකෙ දකින්න ලැබෙනවා. එහෙනම් ඔන්න ඊළඟට අපිට යන්න පුළුවන් ඊළඟ ප්‍රයෝජනෙ. සත්ත්ව සංරක්ෂණ කටයුතු වලදී සතුන් සංරක්ෂණය කිරීමේ කටයුතු වලදී GPS තාක්ෂණය යොදා ගැනීම. සතුන් සංරක්ෂණය කිරීමේ කටයුතු වලදී GPS තාක්ෂණය යොදා ගැනීම. GPS තාක්ෂණය යොදා ගැනීම. හොඳයි. ඒ වගේම තමයි මේ අවසාන ප්‍රයෝජනය කියන්න හදන්නේ යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා GPS තාක්ෂණය පාවිච්චි කරනවා. අපි ඒක යහපත් ප්‍රයෝජනයක් භාවිතයක් විදිහට නෙමෙයි සලකන්නේ. නේද? අපි දන්නවනේ යුද කටයුතු වලදී අවි භාවිතයට ගන්නවා නම් ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ට සුගතියක් නෙමෙයි අගතියක්. නේද? කිසියම් හානිදායක තත්ත්වයක්. නමුත් අපි GPS තාක්ෂණය පාවිච්චි කරන ශ්‍රේෂ්ඨ පිළිබඳව පාවිච්චි කරන අවස්ථා පිළිබඳව ඒ ප්‍රයෝජන ගැන කතා කරනකොට මේක අමතක කරන්න බෑ. යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා මේ GPS තාක්ෂණය යොදා ගන්නවා. අපි ඒක දියමු. අන්තිම එක විදියට. යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත නිවැරදිව දුරස්ත ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා GPS තාක්ෂණය භාවිත කිරීම. GPS තාක්ෂණය භාවිත කිරීම. සර් ඒක පොඩ්ඩක් ආයි කියනවද? කියනවා යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත යුද කටයුතු වලදී දුරස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා දුරස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා GPS තාක්ෂණය යොදා ගැනීම. GPS තාක්ෂණය යොදා ගැනීම. ඔය කියන්නේ පොතේ තවදුරටත් ඔක පැහැදිලි කළොත් මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමුකෝ යම් රටක ඉඳලා තව රටකට අපි මිසයිලයක් යවනවා. හරි? යුද කටයුත්තක් කරන අතරතුර මිසයිල් එකක් යවනවා. අපි හිතමු අපිට යවන්න ඕනි මේ දැන් උතුරු මේ කොරියාවයි ඇමරිකාවයි හැම වෙලේම ඇවිලින්න බලාගෙන ඉන්නේ. අපි හිතමු උතුරු කොරියාවේ ඉන්නේ බොහොම ලාබාල රාජ්‍යපාලකෙක් නේද? නායකයෙක්. එතකොට එයා තීරණය කරනවා ඇමරිකාවට ප්‍රහාරයක් එල්ල කරන්න ඕනේ. එතකොට මෙයා උතුරු කොරියාවේ ඉඳලා ඇමරිකාවේ නිව්යෝක් නගරයට එහෙම නැත්නම් වොෂින්ටන් නගරයට තමයි මේ මිසයිල් එක එල්ල කරන්න හිතන්නේ. හරි? එල්ල කරන්න හිතන්නේ. මෙයා මොකද කරන්නේ? ඇමරිකාවේ වොෂින්ටන් නගරයට නම් එල්ල කරන්නේ වොෂින්ටන් නගරයේ තියෙන කෝඩිනේට් එක තෝරගන්න. නේද? අක්ෂාංශ මොනවද? දේශාංශය මොකක්ද කියලා හොයාගන්න. හොයාගෙන අර ෆයර් කරනකොට හරි මිසයිල් එක යවනකොට අර ඒ උපකරණයට දෙනවා ලබා දෙනවා මිසයිල් එක පතිත වෙන්න ඕනි ස්ථානෙ.
මෙන්න මේ අහවල් අක්ෂාංශය අහවල් දේශාංශය ඡේදනය වෙන තැනට තමයි මිසයිල් එක යන්න ඕනේ. ඒ දීලා අර මිසයිල් එක යවුවාම ඒක ගිහිල්ලා පතිත වෙන්නේ ඒ ස්ථානෙට. ඒ විදිහට තාක්ෂණයද දිනුනලා යුද කටයුතුවලදී තාක්ෂණය දිනුනලා තියෙනවා. එතකොට බලන්න GPS තාක්ෂණයත් ඒකෙදී ඈඳාගෙන තියෙනවා. ඒකයි පැහැදිලි කිරීම කළේ. එහෙනම් ඔන්න දැන් ඔබට ලබා දුන්නා GPS භාවිත වන අවස්ථා සහ GPS භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන වාසි කියන හැම එකටම ගැලපෙන්න කරුණු 10කට වඩා වැඩි සංඛ්‍යාවක්. එතකොට ඔතෙන්දී ඔබේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ඔතනින් එන්න පුළුවන්. ලකුණු 5ක 6ක හෝ 7ක ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැනක් ඔය GPS තාක්ෂණයේ යෙදුම් ඔන්න අහන්න පුළුවන් විදිහ GPS තාක්ෂණයේ යෙදුම් එහෙමයි. ඒ කියන්නේ භාවිත වන අවස්ථාව. එහෙම නැත්නම් කෙලින්ම හරි GPS තාක්ෂණයේ භාවිත වන අවස්ථාව මොනවද? එහෙම නැත්නම් හරි GPS තාක්ෂණයේ භාවිත කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? එහෙම නැත්නම් හරි GPS තාක්ෂණයේ වාසි මොනවද? ඔය ඔය කියපු හතර ක්‍රමයකම ඇහුවොත් ලියන්න තියෙන ඔය එකම උත්තරය. එකම උත්තරය. හරි? ඒසම මතක තියාගන්න හොඳට බලාගන්න ලකුණු 5ක 6ක ප්‍රශ්නයකට එන්න පුළුවන් තැනක් ගැන ඒක කතා කරේ. අපි ඊළඟ මාතෘකාවට යමු. GPS පිළිබඳ කතා බහ ඉවර කරන්න හදන්නේ GPS තාක්ෂණය භාවිත කරනකොට මුහුණ දෙන්න සිද්ධ වෙන බාධක සීමාවන් ඒ වගේම දෝෂ මොනවද කියන එක පිළිබඳව කතා කරන්න හදන්නේ. ඒ මාතෘකාවත් ඔබට ලියුට් එකේ දීලා තියෙනවා. හැබැයි එතනත් ලොකු අවුලක් තියෙනවා. මම ගිය සතියේ ඒක හැදෙව්වා. අද ඉන්න අය ඒක හදාගන්න. ඒක තියෙන්නේ කොහොමද? ඒක තියෙන්නේ භූගෝලීය තොරතුරු පද්ධතිය මගින් ලබා ගන්නා දත්තවල දෝෂ. වැරදීනේ සම්පූර්ණයෙන්ම වැරදීනේ මාතෘකාව කපලා දාන්න. කපලා හදාගන්න ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය. නැත්නම් GPS පද්ධතිය. භාවිත කිරීමේදී ඇතිවන බාධක, ඇලෙරක් සීමාවන් සහ දෝෂ. GPS තාක්ෂණයේ භාවිත කිරීමේදී ඇතිවන බාධක, ඇලෙරක් සීමාවන් හා දෝෂ මාතෘකාවෙන් හදාගන්න. හොඳයි. එතකොට මොනවද මේ GPS පද්ධතිය පාවිච්චි කරනකොට ලැබෙන බාධාවන්? එහෙම නැත්නම් සීමාවන්. එහෙමත් නැත්නම් මූණ පාන්න සිද්ධ වෙන දෝෂ මොනවද කියලා පොඩ්ඩක් බලන්න වෙනවා. දැන් බලන්න අපි දන්නවා අභ්‍යවකාශයේ ගමන්පත 6ක චන්ද්‍රිකා 24ක් රඳවලා ඒවා නිශ්චිත වේගයකින් පෘථිවිය වටා ගමන් කරනවා. නේද? ගමන් කරනවා. එතකොට ඒ ගමන් පතවල වෙනස්කම් ඇති වෙන්න බෑද? මේ චන්ද්‍රිකා ගමන් කරන මේ ගමන් පතවල වෙනස්කම් සුළු සුළුව ඇති වෙන්න පුළුවන්. නේද? ඒ වගේම මේ ගමන් කරන චන්ද්‍රිකාවල වේගය පිළිබඳ ගැටලු ඇති වෙන්න බෑද? නේද? වේගයේ එකම වේගයකින් යනවා කියලා අපිට විශ්වාස කරන්න බෑනේ. නේද? ඒ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ චන්ද්‍රිකා 100%ක් කාර්මික දෝෂ වලින් තොරව ක්‍රියාත්මක වෙනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒත් නෑ. නේද? ඒකනේ අර අතිරේක චන්ද්‍රිකා 7ක් අභ්‍යවකාශ රඳවලා තියෙන්නේ. සමහරට අපිට අහු නොවෙන එකපාරට නිරීක්ෂණය නොවන කාර්මික දෝෂයක් සහිතව චන්ද්‍රිකාව ක්‍රියාත්මක වෙනවා වෙන්න පුළුවන්. ඒතර අපිට ලබා දෙන දත්තවල නිවැරදිභාවය පිළිබඳවත් අපිට යම් යම් සීමාවන් ගැන හිතන්න වෙනවා. නේද? එහෙනම් ඔන්න බලන්න GPS සිස්ටම් එක පාවිච්චි කරනකොට අපිට මුහුණ දෙන්න වෙන බාධාවක් සීමාවක් දෝෂයක් තමයි චන්ද්‍රිකා පද්ධතිය මගින් සිදුවිය හැකි දෝෂ තියෙනවා. ඒවා අපිට ඒව නිවැරදි කරන්න බෑ. එහෙනම් ඔන්න පළවෙනි එක. චන්ද්‍රිකා කක්ෂගත කිරීම හා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. චන්ද්‍රිකා කක්ෂගත කිරීම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්. චන්ද්‍රිකා කක්ෂගත කිරීම ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් සිදුවිය හැකි දෝෂ. සිදුවිය හැකි දෝෂ පරිශීලකයින්ට නිවැරදි කළ නොහැකි වීම. පරිශීලකයින්ට නිවැරදි කළ නොහැකි වීම. පරිශීලකයින්ට නිවැරදි කළ නොහැකි වීම. ඊළඟට ඔබ දන්නවා වෙළඳපොලේ අපි කිව්වා පරිශීලක තියෙනවා විවිධ මිල ගණන් යටතේ අලෙවිනියව. නේද? අර මොබයිල් ෆෝන් වගේම තමයි කියලා මම කියන්නේ අඩුම මිල ගණන් යටතේ තියෙන පරිශීලකක් තියෙනවා. ඉතා ඉහළ මිලකට වෙළඳපොලේ විකිනෙන පරිශීලකක් තියෙනවා. නේද? ඒතර මේ පරිශීලක දෙකින්ම කෙරෙන්නේ දෙකම දෙන්නේ හරියම නිවැරදි දත්ත නම් කොයි දෙකේ මිලේ වෙනසක් වෙන්න විදියක් නෙමෙයි. නේද? අපි කිව්වනේ ලබා දෙන දත්තවල නිවැරදිභාවය තීරණය වෙන්නේ මිල මත. නේද? එහෙම නැත්නම් ඒ GPS receiver එකේ තියෙන ඔප්ෂන් ටික තීරණය වෙන්නේ මිල මත. ඒක එහෙමනම්
මේ ග්‍රාහක මත සිද්ධ වෙලා තියෙන දෝෂ එහෙම නැත්නම් ග්‍රාහක මගින් ඇතිවන දෝෂ පරිශීලකයන්ට කිසිසේත්ම පියවල හදාගන්න බෑ. එහෙම පුළුවන්කම තියනවා නම් තාම අඩු මිලකට විකිනෙන පරිශීලකයක් අරගෙන ඒකේ තියෙන දෝෂ ටික මගහරවලා නිවැරදිම දත්ත පරිශීලකයට ගන්න පුළුවන් වෙනවා. නේද? ග්‍රාහකයාට ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් අර ලොකු මිලකට වෙළඳපොලේ විකිනෙන ග්‍රාහක මිනිස්සු මිල දී ගන්න හේකුත් නැහැ. එහෙම කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න පරිශීලකවල කිසියම් දෝෂ සහිත තත්ත්වයක් තියෙනවා නම් ඒවත් පරිශීලකයාට එහෙම නැත්නම් ග්‍රාහකයාට නිවැරදි කිරීමේ හැකියාවක් නැහැ. අපි ඒක ලියමු දෙවෙනි කාරණා. දෙක පරිශීලකවල පවතින දෝෂ ග්‍රාහකයින්ට පරිශීලකවල පවතින දෝෂ ග්‍රාහකයින්ට නිවැරදි කළ නොහැකි වීම ග්‍රාහකයින්ට නිවැරදි කළ නොහැකි වීම හොඳයි ඊළඟට බලන්න තුන්වෙනි කාරණේ කියන්න හදන්නේ මේ බාධාවන් සීමාවන් දෝෂ ගැන මේ කියාගෙන යනකොට තුන්වෙනි කාරණේ කියන්න හදන්නේ දැන් චන්ද්‍රිකා පද්ධතිය නිකුත් කරනවානේ පොළොවේ තියෙන ප්‍රධාන පාලක මධ්‍යස්ථානට හරි උපපාලක මධ්‍යස්ථානයකට හරි ග්‍රාහකයකට හරි මේ තොරතුරු එවන්නේ නේද චන්ද්‍රිකාව මගින් එවන තොරතුරු එවන්නේ එහෙමයි එතකොට අපි දන්න ඔය එනකොට එන්නේ මොකක් කරාද මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය වටා බැඳලා තියෙන වායු ගෝලයේ වායු පටලේ හරහා තමයි මේ තරංගේ එන්නේ නේද මේ තරංගේ එන්නේ එතකොට මේ වායු මගින් නැති කරන පීඩනය සමහරට වායු ගෝලයේ තියෙන විශේෂිත වායු පටල ඕසෝන් ස්තරය වගේ දේවල් ඊළඟට වායු ගෝලයේ තියෙන උෂ්ණත්වය මේ වගේ දේවල් වල බලපෑමෙන් අර එන කිරණයට අර එන තරංගයට කිසියම් වූ බලපෑමක් ඇති කරන්න පුළුවන් නේද බලපෑමක් ඇති කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ගන්න පරිවර්තී ගෝලයේ තුල පරිවර්තී ගෝලීය කලාපය තුල ඝනව වැඩුණු වලාකුළු වියනක් තියෙනවා නේද ඝනව වැඩුණු වලාකුළු වියනක් තියෙනවා එහෙම වෙලාවකදී අර චන්ද්‍රිකාව මගින් පොළොවට එවන තරංගයේ වේගයට යම් බලපෑමක් කරන්න පුළුවන් නේද වේගයට යම් බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනවා එහෙනම් බලන්න චන්ද්‍රිකා පද්ධතියේ සිට පෘථිවිය කරා තරංග එවීමේදී වායු ගෝලයේ හරහා එන නිසා ඒ තුලදී අතරමඟදී සිදුවන දෝෂයක් තියෙනවා නම් බාධාවක් තියෙනවා නම් ඒවා පරිශීලකෙන්ට වෙනස් කරන්න හදාගන්න නිවැරදි කරගන්න අවස්ථාවක් නැහැ නේද අපි ඒක ලියමු ඊළඟ කාරණේ විදියට ලියන්න චන්ද්‍රිකාවල සිට පෘථිවියට තරංග සම්ප්‍රේෂණය කිරීමේදී වායු ගෝලයේ හරහා ගමන් කිරීමට සිදුවීමෙන් විවිධ දෝෂ සහිත තත්ත්වයන්ට ලක්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වීම විවිධ දෝෂ සහිත තත්ත්වයන්ට ලක්වීමට වැඩි ඉඩකඩක් නිර්මාණය වීම එහෙනම් ඔන්න බලන්න බලපෑම් තුනක් ගැන කිව්වා එකක් කිව්වා චන්ද්‍රිකා පද්ධතියේ තියෙන දෝෂ නිසා ඇතිවන බලපෑම් ගැන ඊළඟට ග්‍රාහක මත පදනම් වල දෝෂ ගැන කිව්වා දැන් කියනවා තරංග සම්ප්‍රේෂණයේදී වායු ගෝලය මගින් ඇති කරන බලපෑමකුත් තියෙනවා කියලා ඒ වගේම තමයි හතරවෙනි කාරණය තමයි හතරවෙනි බාධකයේ සීමාව තමයි ඔය පරිශීලක දත්ත ගන්න පාවිච්චි කරන අර කුඩා උපකරණේ මිලෙන් අධිකයි කිව්වනේ දැන් මම ගිය සතිය ඔයගොල්ලන්ට කිව්වා ලංකාවේ මුදලින් ඒ අඩුම පහසුකම් තියෙන ග්‍රාහකයෙක් වුණා ලංකාවේ මුදලින් ලක්ෂයකමාරක් විතර වෙනවා නේද ඒ වගේ ලොකු මුදලක් ගෙවලා තමයි මේ ග්‍රාහකයෙක් මුලදී ගන්න වෙන්නේ හැබැයි ඉතින් මේ ග්‍රාහකයේ මුදල ගෙවලා ගත්තොත් ආ ජීවිත කාලෙට මේ ග්‍රාහකේ නම් පාවිච්චි කරන්නේ දත්ත ගන්න කිසිදු වාරයකදී මුදල් ණය කිරීමක් සිද්ධ වෙන්නේ
නෑ. එහෙනම් ඔතන තියෙන එක බාධකයක් ගැටලුවක් සීමාවක් තමයි ග්‍රාහක මිලෙන් අධික වීම. ඒ නිසා සාමාන්‍ය පුද්ගලයෙකුට මේවා පරිහරණය කරන්න පුළුවන් මට්ටමක් ඇති වෙලා නෑ. අපි ඒක ලියමු. 4 5 නේද? පස්වෙනි කාරණා. දත්ත ලබා ගැනීමට භාවිත කරන ග්‍රාහක මිලෙන් ඉතා අධික වීම. හොඳයි. ඒ වගේම තමයි ඔබට මම කිව්වා ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් මේ GPS සිස්ටම් එක ආරම්භ කළේ ඒගොල්ලන්ගේ රටේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන්න කියලා. පස්සේනේ මේක සිවිල් කටයුතු වලට දත්ත ලබා දෙන පද්ධතියක් බවට පරිවර්තනය කළේ. නේද? මුලින්ම කළේ ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන්න තමයි මේ පද්ධතිය හදාගත්තේ. එතකොට මේ මුල් කාලවකවානුව තුළ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ මගින් හිතාමතා ඒ කියන්නේ කොලරාඩෝ වල පිහිටලා තියෙන ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ මගින් හිතාමතාම ලබා දෙන දත්තවල පොඩි දෝෂයක් ඇති කරලා තමයි දුන්නේ. ඇයි? ඒගොල්ලන්ට බයක් තිබුණා. මම අර කිව්වනේ දුරස්තව ඉඳලා ප්‍රහාර එල්ල කරන්න පුළුවන් නේද? ඒ වෙනුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන්ට පොඩි බයක් හිතේ චකිතයක් තිබුණා. මේ කෝඩිනේට් මේ දත්ත හරියටම දුන්නොත් ඒක අපේ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියන බය තිබුණා. ඒ නිසා මේගොල්ලෝ මොකද කළේ? යම්කිසි කාලයක් පද්ධතිය ආරම්භ කළාට පස්සේ යම්කිසි දශක කීපයක් මේගොල්ලෝ මොකද කළේ? නිකුත් කරන දත්තවල නිවැරදි බව වෙනස් වෙන්න අඩු වෙන්න අවශ්‍ය කරන දෝෂයක් සිදු කරලා තමයි හිතාමතාම දත්ත ටික නිකුත් කළේ. දත්ත ලබා දීම සිදු කළේ. එතකොට එවැනි දෝෂ පරිශීලකයා සමහරට දන්නේ නැහැ. නේද? ඒ කෝඩ් GPS ග්‍රාහකයෙක් පාවිච්චි කරලා අක්ෂාංශ විශාංශ වටිනාකම ගන්නවා. එයා හිතනවා මේක හරියටම හරියි. නේද? හැබැයි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයෙන් හිතාමතාම වරද්දලා තියෙනවා පොඩි වෙනසක් ඇති කරලා තියෙනවා. නේද? අන්නේ දෝෂය එතකොට පරිශීලකයාට පියවන්න පුළුවන්ද? ඒක හදන්න පුළුවන්ද? නිවැරදි කරන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් ඔන්න බලන්න GPS භාවිතා කිරීමේදී ලැබෙන ඊළඟ බාධකයේ සීමාව තමයි ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ මගින් හිතාමතා කිසියම් දෝෂයක් ඇති කළහොත් ඒක පරිශීලකයාට නැවත පියවා ගන්න, නැවත සකස් කර ගන්න, හදා ගන්න අවස්ථාවක් නැහැ. අපි ඒක ලියන්න. ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ සිතාමතා සිදු කරන දෝෂ. ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ සිතාමතා සිදු කරන දෝෂ. ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ සිතාමතා සිදු කරන දෝෂ පරිශීලකයින්ට නිවැරදි කරගත නොහැකි වීම. පරිශීලකයින්ට නිවැරදි කරගත නොහැකි වීම. හොඳයි. ඊළඟට පුතේ ඊළඟ දෝෂයේ සීමාව බාධකයේ තමයි පහළ වායු ගෝලය. අපි වෙන වචනකින් කිව්වොත් පරිවර්තී ගෝලය තුල කාලගුණික සංසිද්ධිය ඇති වෙනවා. සමානට ප්‍රචණ්ඩ සුළං නිර්මාණය වෙනවා. වාසුලි වගේ දේවල්, සුලි සුළං වගේ දේවල්. ඊළඟට ඝන වලාකුළු ආවරණ නිර්මාණය වෙනවා. නේද? ඊළඟට වැසි තත්ත්වයන් නැති වෙනවා. නේද? වර්ෂව තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ පහළ වායු ගෝලය තුල ඇතිවන කාලගුණික සංසිද්ධීන් පවතින අවස්ථාවන් වලදී දත්ත ගන්න ගියාම දත්තවල නිවැරදි භාවය පිළිබඳ ගැටලු නිර්මාණය වෙනවා. එහෙනම් ඔන්න ඊළඟ අවාසිය ඊළඟ බාධක ඊළඟ සීමාව. අපි ලියමු පහළ වායු ගෝලීය සීමාව තුල ඇතිවන පහළ වායු ගෝලීය සීමාව තුල ඇතිවන නැත්නම් පරිවර්තී ගෝලීය කලාපය තුල ඇතිවන අයහපත් කාලගුණික සංසිද්ධීන් වලදී GPS මගින් දත්ත ලබා ගැනීමට
විවිධ බාධාවන් නැතිවීම. GPS මගින් දත්ත ලබා ගැනීමට විවිධ බාධාවන් නැතිවීම. හොඳයි. ඊළඟට GPS භාවිතයේ තියෙන ඊළඟ බාධාව සීමාව අවාසිය තමයි මේ කියන්න හදන්නේ. අධික ලෙස ආවරණය වෙච්ච ස්ථානවල ඉඳලා. අධික ලෙස ආවරණය වෙච්ච ස්ථානවල ඉඳලා මේ GPS උපකරණයකින් දත්ත ලබා ගන්න බෑ ළමයි. ඒ කියන්නේ මෙහෙම තරක් කල්පනා කරන්නකෝ. භූගත උමම් මාර්ගයක්. හරි භූගත උමම් මාර්ගයක් ඇතුළේ ඉඳලා අපි GPS receiver එකකින් දත්ත ගන්න හදනවා. ගන්න බෑ. ඊළඟට අධික ලෙස ආවරණය වෙච්ච ගොඩනැගිලි සංකීර්ණයක්. අපි හිතමු තට්ටු 200ක් විතර තියෙන බිල්ඩින් එකක මැද ඉඳලා අපි මේ GPS හරහා දත්ත ගන්න බලනවා. එතකොට සමහරට දත්ත ගන්න පුළුවන් වෙයි. හැබැයි ලැබෙන දත්තවල නිවැරදිභාවය තහතින් කරන්න බෑ අපිට. නේද? එහෙම තියෙනවා. ඊළඟට ගල් ගුහාස්. නේද? ඒ වගේ තැන් වල ඉඳලා මේ GPS වලින් දත්ත ලබා ගැනීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. එහෙනම් අපි ලියමු අන්තිම කාරණය. අධික ලෙස ආවරණය වූ ස්ථානවල සිට අධික ලෙස ආවරණය වූ ස්ථානවල සිට වරහන් ඇතුලේ දාන්න මොනවද ඒ කියලා. ගොඩනැගිලි සංකීර්ණ, ගල් ගුහා, භූගත උමම් මාර්ග. වරහන් වහන්න. අධික ලෙස ආවරණය වූ ස්ථානවල සිට වරහන් ඇතුලේ ගොඩනැගිලි සංකීර්ණ, භූගත උමම් මාර්ග, ගල් ගුහා. වරහන් වහන්න. අධික ලෙස ආවරණය වූ ස්ථානවල සිට දත්ත ලබා ගැනීමට නොහැකි වීම. දත්ත ලබා ගැනීමට නොහැකි වීම. හොඳයි. එහෙනම් පැහැදිලි කිරීම කළා මේ GPS සිස්ටම් එක පාවිච්චි කරනකොට මූණ පාන්න සිද්ධ වෙන දෝෂවලට. එහෙම නැත්නම් බාධාවන් මොනවද? එහෙම නැත්නම් සීමාවන් මොනවද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. ඕනනම් තව එකක් කියන්න පුළුවන්. මේක හැබැයි පුද්ගල බද්ධයි. හරි? මේකක් පුද්ගල බද්ධයි. නමුත් බාධාවක් සීමාවක් විතර කතා බහ කරන්න පුළුවන් දෙයක්. මේ GPS එකක් පාවිච්චි කරන්න ඒ පිළිබඳ ප්‍රවීණ පුද්ගලෙක් ඉන්නවා. නේද? GPS එක පාවිච්චි කරන අක්ෂාංශ දේශාංශ වටිනාකම් ඇතුළු ඒකෙන් සැපෙන දත්ත ලබා ගන්න දැනුම මනා පළපුරුද්දක් තියෙන මානව සම්පතක් අවශ්‍ය වීමත් මේක එක්තරා ආකාරයක සීමාවක් බාධාවක් විදිහට කියන්න පුළුවන්. ඒකත් ලියන්න ඉඩක් ඇති මං හිතන විදිහට ඉඩ ඉවර නැතුව ඇති. යන GPS ග්‍රාහකයෙක්ගෙන් දත්ත ලබා ගැනීම සඳහා පළපුරුදු ඒ සම්බන්ධ ප්‍රවීණ මානව සම්පතක් අවශ්‍ය වීම. ඒ සම්බන්ධ ප්‍රවීණ මානව සම්පතක් අවශ්‍ය වීම. ඒ සම්බන්ධ ප්‍රවීණ මානව සම්පතක් අවශ්‍ය වීම. තමයි එකට පොදු උදාහරණයක් කියන්න. මම ගුරු සේවයට එන්න පෙර වැඩ කළේ ජාතික ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ. හරිද? එතෙන්දී අපිට තිබුණා එක ව්‍යාපෘතියක් රජයේ වතු සිතියම් ගත කිරීම. ඒ කියන්නේ රජයේ සතුව තියෙන වතු සමාගම් තියෙන්නේ නේද? බලංගොඩ පැවිලි සමාගම කියයි නේද? ඊළඟට විවිධ නම් වලින් හඳුන්වන්නේ අන්නේ වේ තියෙන ඉඩම් ප්‍රමාණය මේ කැල්කියුලේෂන් කරන්න. කොච්චර බිම් ප්‍රමාණයක් දැන් මේ වෙනකොට තියෙනවද පාවිච්චිට අරන් තියෙනවද කොච්චර මුඩු ඉඩම් විතර තියෙනවද ඒව බලන්න තමයි දෙමුනේ. ඒතර ඕවා කලේ අර මං කලින් කිව්වනේ බිම් මැනුම් කටයුතු වලට GPS පාවිච්චි කරන්න පුළුවන් කියලා. එන්නේ ක්‍රමයේ අපි GPS එකේ සෙටින්ස් හදාගෙන ඒ වත්ති මායිම් වටේ ඇවිදගෙන යනවා. ඇවිදගෙන යනකොට ඔටෝමැටිකලි අර GPS එකේ අපි යන පාත් එක ඇඳෙනවා. හරි ඊට පස්සේ ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ලැප්ටොප් පරිගණකයට අර ඩේටා කේබල් එකක් කරා GPS එක සම්බන්ධ කළාම අපි අර ගිය වත්ත වටේ මැප් එක ඇඳලා පෙන්නනවා. හරිද? එතකොට අපි ෆීල්ඩ් එකට යන දවසක් තියෙනවා නම් අපි කියන්නකො එක දවසයි ගිය කියලා මේ සතියේ අපි එක දවසයි ගිය GPS එකේ වැඩ කරන්නේ. කඳු වල එහෙම යන්න තියෙන්නේ වතු එහෙම තියෙනනේ තැනිවල නේද? කඳු බඩ ගාගෙන ගිහිල්ලා ඔය වැඩේ කරගෙන එනවා. එතකොට එක දවසක් ෆීල්ඩ් එකේ ගිහිල්ලා අපි මැනුම් කටයුතු වලට ගියහම දැන් බොහෝ විට උදේ 8:00 9 වෙනකොටනේ අපි ඒව අදාළ තැනට යන්නේ. ගිහිල්ලා ඔය වැඩ කටයුතු කරන හවස 3:00 4 වෙනකොට ආපහු ගෙදරට එනවා. එක දවසක් වැඩ කළාම
දිනක වැටුප අපි රුපියල් 1500 කියලා දවසකට ගෙන රුපියල් 1500. එක දවසක් ෆීල්ඩ් එකේ ගිහලා මැනුම් කටයුතු කළාම දවස් 3ක වැටුප දෙනවා. දවස් 3ක වැටුප ගෙවනවා. ඒ කියන්නේ 1500 3ක් ගෙවනවා. 4500ක් ගෙවනවා. ඇයි මේ? හැමෝටම GPS තියෙන ඕනේ තරම්. හැබැයි GPS උපකරණ තිබුණාට ඒ වැඩේ කරන්න බෑ හැමෝටම. GPS උපකරණ අරගෙන ගිහිල්ලා අවශ්‍ය විදිහට වැඩේ කරන්න කෙනෙක් මිනිස්සු නැහැ. මානව සම්පත් සීමිතයි. ඒ නිසා අර තියෙන සීමිත හිඟ මානව සම්පතට උපරිම වශයෙන් ගෙවනවා. උපරිම වශයෙන් ගෙවනවා. එක ෆීල්ඩ් එකේ එක දවසක් ෆීල්ඩ් එකේ ගියාම ඒ සඳහා ගෙවන මුදල වගේ 3 ගුණයක් ඒ දවස්වල ගෙවුවා. හරි? ඒ දවස්වල ගෙවුවා. එහෙමයි තියෙන්නේ. එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේ කියපු කාරණේ. නේද? මානව සම්පත විශේෂිත පුහුණු කරපු දැනුම ඇති මානව සම්පතක් මේක පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා. හොඳයි. එහෙනම් ඔතනින් GPS ගැන කතා බහ ඉවරයි මොදේ. අපි කතා කරන්නේ ප්‍රධාන මාතෘකාවට ආපහු හැරලා ආවොත් අපි කතා කරන්නේ නූතන සිතියම් විද්‍යාව ගැන. නේද? නූතන සිතියම් විද්‍යාව නිර්මාණය වෙලා තියෙනවා කියන්නේ තුන් දෙනෙක් නිසා. කවුද තුන් දෙනා? එක්කෙනෙක් GIS කතා කරලා ඉවරයි. ඊළඟට කිව්වා GPS දැන් කතා කරලා ඉවර කළා. තව එක්කෙනෙක් තියෙනවා RS. නේද? දැන් අපි ගන්න මාතෘකාවට මෙයා. මෙයා පිළිබඳ. හරි? එතකොට නූතන සිතියම් විද්‍යාව නිර්මාණයට බලපෑ තුන්වෙනි සාධකයේ විදිහට අපි මාතෘකාවට ගමු දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම. දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම. එතන බලන්න දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම කියලා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඉන්නේ. නේද? දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම කියලා කියන්නේ දුර පිහිටි වස්තුවක් පිළිබඳව. හරි? දුර පිහිටි වස්තුවක් පිළිබඳව භෞතික ස්පර්ශයකින් තොරව. ඒ කියන්නේ අල්ලන්නේ අතපත ගානේ නැතුව තොරතුරු දත්ත ග්‍රහණය කරන ශිල්පීය ක්‍රමවේදයට කියනවා දුරස්ථ සංවේදී. හරි? දුරස්ථ සංවේදී රිමෝට් සෙන්සිං. නේද? දැන් ඔබේ ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් ඇති. ඒකට අදාළ රිමෝට් එකක් ඇති. ඔබ පුටුවක වාඩි වෙලා ටීවී එක බලන වෙලාවට සමහරට channel එකකින් තව channel එකකට මාරු කරයි. සද්ද අඩු වැඩි කරයි. brightness colors අඩු වැඩි කරලා හදාගනි. නේද? මොකද කරනවද? හැබැයි ඉතින් ඔබ නැගිටලා යනවද? ඈ රූපවාහිනී යන්ත්‍රය අතපත ගාලා ඒකෙත් බටන් තියෙනවා. ඒවත් අතපත ගාලා ඔබලා එහෙම කරලා ඒ ටික කරගන්න පුළුවන්. හැබැයි ඔබ ඒකට යන්නේ නැහැ. ඔබලඟ තියෙනවා දුරස්ථ පාලකයෝ මොකද කරන්නේ අවශ්‍ය දේවල් මෙහෙवला Tamanට අවශ්‍ය විදිහට ඒ අදාළ platform එක හදාගෙන තමන්ගේ අරමුණ කරා තමන් කටයුතු කරනවා. නේද? භෞතික ස්පර්ශයක් නැහැ එතන. එහෙනම් දුරින්ම තමයි පාලනය කිරීම කලේ. අන්න දුරස්ථ සංවේදී. එතකොට මේ දුරස්ථ සංවේදී කියලා කියන්නේ මොකද්ද? දුර පිහිටි වස්තුවක් පිළිබඳව භෞතික ස්පර්ශයකින් තොරව අල්ලන්නේ අතපත ගානේ නැතුව තොරතුරු හා දත්ත ග්‍රහණය කරගන්නා ශිල්පීය ක්‍රමවේදයට කියනවලු දුරස්ථ සංවේදී කියලා. ඒතර ඕක පැහැදිලි කරන්න උට වඩා හොඳ උදාහරණයක් තියෙනවා. හරි? දැන් අපි අන්ධෙක් නොවන ඕනෙම කෙනෙක් ගාව මේ කියන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් පෙන්වන කරන ඉන්ද්‍රියක් තියෙනවා. ඇහැ. නේද? ඇසේ ක්‍රියාකාරීත්වය බලන්න. අපි මේ එළියේ තියෙන යමක් දිහා බලනවා. අපි හිතමුකෝ එළියේ තියෙන මල් ගහ. ඒ මල් ගහ දිහා බලනවා. බලනකොට අපිට පේනවා මල් පිපිලා තියෙනවා. නේද? අපි මෙතන ඉඳලා කියනවා එළියේ මල් පෝච්චි, අහවල් මල් පෝච්චි මල් පිපිලා. නේද? මෙහි ඉඳන් ගණිනවා. මල් 10ක් අද හැදිලා. නේද? ගහයට මල් 5ක් වැටිලා තියෙනවා. ඊයේ හැදිච්ච මල් 5ක් වෙන්නේ නැහැ. නේද? කොහොම කියනවා. දැන් ওই ටික කියන්න අපි ගියාද එළි දැන් කොහොම එළියට බහින්න බෑ. අනුවර රැස්සක් බහිනවා. නේද? අපිට පේනවා හැබැයි. අර භෞතික ස්පර්ශයක් නැතුව අර දුර පිහිටි මල් පෝච්චියේ විස්තර අපි කියවන්නේ. නේද? මල් 5ක් හැලිලා තිබුණා. මල් 10ක් පිපිලා තියෙනවා. තව පොහොට්ටු තියෙනවා. නේද? හැබැයි මේ තද වැස්සෙන්ද අර මල් ගහට හානියක් වෙලා තියෙනවා නේද? හුලකට එක ගහක් වෙලිලා තියෙනවා. ඔහොම කියන්න පුළුවන් අපිට. භෞතික අතපත ගන්න යන්න ඕනේ. එහෙනම් මේ ඇහි තියෙන්නේ ඔය කියන දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමයම තමයි. නේද? ශිල්පීය ක්‍රමයම තමයි. හැබැයි මතක තියාගන්න පියවිය හැකියන මේ ඉන්ද්‍රියේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ බොහොම දුර සීමාව අඩු කලාපයක විතරයි. අපිට පියවිය හැට පේනවද මහා ලොකු දුර පරාසයක්? නෑ. නේද? පේන සීමාවක් තියෙනවා. ඒ තුල දර්ශනය වන දෙයක තොරතුරු දත්ත ග්‍රහණය කරන්න විතරයි ඇහැට පුළුවන්. ඇහැට පුළුවන්. හැබැයි මේ කතා කරන්නේ ටෙක්නොලොජි එකට මේ කියන තාක්ෂණයට පුළුවන්කම තියෙනවා. මේ කියන මෙවලම් වලට පුළුවන්කම තියෙනවා පියවියට නොපෙරෙන කිලෝමීටර් 10 ගණනක් දුර. කිලෝමීටර් 10 ගණනක් දුර පිහිටලා තියෙන වස්තුන් හොඳින් නිරීක්ෂණය කරලා ඒවා තොරතුරු දත්ත ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද කියන්නේ? දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම වලට නූතන ශිල්පීය ක්‍රම වලට එහෙම හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබේ ටියුට් එකේ තියෙනවා පිටු අංක 18 දුරස්ථ සංවේදී කියන තුන්වෙනි මාතෘකාව යටතේ දුරස්ථ සංවේදී යනු කුමක්ද කියලා. එතන ලියමු. මොකක්ද යනු කියන එක?
දුර පිහිටි වස්තුවක් පිළිබඳව භෞතික ස්පර්ශයකින් තොරව. එහෙම නැත්නම් භෞතික ස්පර්ශයකින් තොරව දුර පිහිටි වස්තුවක් පිළිබඳව දත්ත හා තොරතුරු ග්‍රහණය කර ගන්නා වූ ශිල්පීය ක්‍රමවේදය දුරස්ථ සංවේදය නමින් හැඳින්වේ. එහෙනම් ලියන්නේ මේක භෞතික ස්පර්ශයකින් තොරව දුර පිහිටි වස්තුවක් පිළිබඳව දත්ත හා තොරතුරු ග්‍රහණය කිරීමේ දුර පිහිටි වස්තුවක් පිළිබඳව දත්ත හා තොරතුරු ග්‍රහණය කිරීමේ ශිල්පීය ක්‍රමවේදය දුරස්ථ සංවේදයයි. සර් ආයෙත් කියන්න පුළුවන්. කියන්න භෞතික ස්පර්ශයකින් තොරව දුර පිහිටි වස්තුවක් පිළිබඳව දත්ත හා තොරතුරු ග්‍රහණය කරගන්නා ශිල්පීය ක්‍රමවේදය දුරස්ථ සංවේදයයි. හොඳයි. දැන් ඕකනේ පොදු අදහස දුරස්ථ සංවේදී සම්බන්ධයෙන්. හැබැයි අපි මේ කතා කරන්නේ සිතියම් නිර්මාණය කියන මාතෘකාව යටතේ. නේද? සිතියම් නිර්මාණය කියන මාතෘකාව යටතේ එහෙම නැත්නම් නූතන සිතියම් විද්‍යාව කියන මාතෘකාව යටතේ තමයි දුරස්ථ සංවේදී කියන එක අපි මේ පැහැදිලි කරන්නේ. ඒතර අපිට ඔය ඉතින් හා ගිහිල්ලා හොඳට මේක කියන්න වෙනවා. නේද? දැන් දුරස්ථ සංවේදී යන කුමක්ද කියලා හවොත් ඔය උත්තරේ ලියුවම ඇති. නේද? නමුත් සිතියම් විද්‍යාව සම්බන්ධයෙන් දුරස්ථ සංවේදී කියන අහනවා නම් ඊට එහා ගිහින් තව පොඩ්ඩක් අපිට විස්තර කරන්න වෙනවා. දැන් මේ සිතියම් විද්‍යාවේදී නූතන සිතියම් විද්‍යාවේදී මේ විදිහට ඈත ඉඳලා තොරතුරු එකතු කරන්නේ මොන වස්තුව සම්බන්ධයේද? පෘථිවිය කියන වස්තුව සම්බන්ධයෙන්. නේද? පෘථිවි ග්‍රහය කියන වස්තුව සම්බන්ධයෙන් ඈත ඉඳලා තොරතුරු එකතු කරන ක්‍රමයට තමයි අපි මේ දුරස්ථ සංවේදී කියලා කියන්නේ. එතකොට එතන තියෙනවා දත්ත ටික ග්‍රහණය කර ගැනීම, ඒවා පරිගණකගත කිරීම, ඒ ඇතුළෙන් සිතියම් නිර්මාණය කිරීම, මේ ඇතුළු සමස්ත ක්‍රියාවලියක්ම තමයි එතෙන්දී දුරස්ථ සංවේදී කියලා කියන්නේ. ඒ නිසා මෙහෙම ලියන්න ඔතෙන්ටම එය වඩා පැහැදිලිව විස්තර කරන විට පෘථිවිය මත පවතින වස්තු භෞතික වශයෙන් ස්පර්ශ නොකොට පෘථිවිය මත පවතින වස්තු භෞතික වශයෙන් ස්පර්ශ නොකොට දුර සිට ග්‍රහණය කිරීම පරිගණකගත කිරීම නිරීක්ෂණය කිරීම හා වටහා ගැනීම තුළින්
නිරීක්ෂණය කිරීම හා වටහා ගැනීම තුළින් සිතියම් නිර්මාණය කිරීමට අවශ්‍ය වටහා ගැනීම තුළින් සිතියම් නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත හා තොරතුරු සම්පාදනය කර ගැනීම සිතියම් නිෂ්පාදනය කිරීමට නැත්නම් නිර්මාණය කිරීමට අවශ්‍ය දත්ත හා තොරතුරු සම්පාදනය කර ගැනීම ලෙසද විස්තර කළ හැකිය. දත්ත හා තොරතුරු ග්‍රහණය කර ගැනීම ලෙසද ග්‍රහණය කර ගැනීම නැත්නම් සම්පාදනය කර ගැනීම ලෙසද විස්තර කළ හැකිය. හොඳයි. දැන් ළමයි මේ දුරස්ථ සංවේදී කියන ශිල්පීය ක්‍රමවේදය වැඩි වශයෙන් භාවිතයට පැමිණෙන්නේ එහෙම නැත්නම් භාවිතයට ගන්නේ 1960න් පස්සේ. මේ දුරස්ථ සංවේදී එහෙම නැත්නම් රිමෝට් සෙන්සිං කියන සංකල්පය ලෝකයේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්නේ භාවිතයට ගන්නේ 1960 දශකයේ ඉඳලා. හැබැයි මතක තියාගන්න ඕනේ 1960 දශකයට පෙර 60 දශකයට පෙර එක් අවස්ථාවලදී මේ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම දියුණු වෙන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වුණා. තේරුණාද කියනද? දැන් උදාහරණයක් විදිහට ගත්තාම ලෝකේ සාමාන්‍ය කැමරා නිෂ්පාදනය කිරීමත් මේක එක අවස්ථාවක්. ඒ කියන්නේ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණු වර්තමාන තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියේ එක අවස්ථාවක් තමයි සාමාන්‍ය කැමරාව නිෂ්පාදනය කිරීම. ඊළඟ වායු බැලූන් භාවිත කිරීම. නේද? මේවා ක්‍රමිකව දිනු වෙලා තමයි මේ නූතන සිතියම් විද්‍යාත්මක ක්‍රම ශිල්පයක් වෙච්ච දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම දක්වා දිනු වෙලා තියෙනවා. ඒ නිසා අපිට මෙතෙන්දී මේ දුරස්ථ සංවේදී ඉතිහාසය යටතේ කියන්න වෙනවා දුරස්ථ සංවේදී කියන වචනේ එහෙම නැත්නම් මේ සංකල්පේ ලෝකේ වැඩිපුර කතා බහට ලක් වෙන්නේ භාවිතයට ගන්නේ 1960 ඉඳලා. නමුත් 1960ට පෙර සිදුවෙච්ච බොහෝ සංසිද්ධි සමූහයක ප්‍රතිඵලයක් තමයි මේ 60 ඉඳන් භාවිතයට ගන්න දුරස්ථ සංවේදී වෙන්නේ කියන එක කියන්න වෙනවා. ඒ නිසා අපි ඉතිහාසය කියන මාතෘකාවට මෙහෙම ලියමු. දුරස්ථ සංවේදී ඉතිහාසය. එයන මෙම සංකල්පය ලෝකේ පුරා වැඩි වශයෙන් කතා බහට ලක් වන්නේ නැත්නම් සාකච්ඡාවට භාජනය වන්නේ ලෝකයේ පුරා වැඩි වශයෙන් සාකච්ඡාවට භාජනය වන්නේ 1960න් පසුවයි. 1960න් පසුවයි. එහෙත් 1960ට පෙර දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණුවට බලපෑ විශේෂිත කරුණු රාශියක් සිදු වී තිබේ. එම වැදගත් අවස්ථා කීපයක්
එම වැදගත් අවස්ථා කීපයක් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකිය. හොඳයි. ඔයගොල්ලෝ තෙන්දි තරු ලකුණු දාලා ඒවා ලියන්න තියෙන ඉඩ ඇති වී එක පේලියකට දෙකක් තුනක් විතර වෙන්න ලියන්නකො තරු ලකුණු දාලා. එක 1826 දී 1826 දී ඡායාරූපකරණයේ ආරම්භය 1826 දී ඡායාරූපකරණයේ ආරම්භය ඔක බලපෑවා නූතන දුරස් සංවේදී ශිල්පීය ක්‍රමවල වර්තමාන තත්ත්වයට දියුණු වීමට මේක බලපෑවා නේද මේ ඡායාරූපකරණය කියන ක්‍රමය ශිල්පීය ක්‍රමය එදා හඳුනාගත්තේ නැත්තම් අදටත් ගුවන් ඡායාරූපකරණය කියන එක නැහැ නේද ගුවන් ඡායාරූපකරණය කියන එක නැහැ නිසා මේක වැදගත් 826 දී ඡායාරූපකරණයේ ආරම්භය ඊළඟට 1850 දී 1850 දී වායු බැලුන මගින් ඡායාරූප ලබා ගැනීම වායු බැලුන මගින් ඡායාරූප ලබා ගැනීම ඊළඟට 1973 දී විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ න්‍යාය ඉදිරිපත් වීම 1873 දී විද්‍යුත් චුම්බක තරංග පිළිබඳ න්‍යාය ඉදිරිපත් වීම ඊළඟ 1903 දී මොකද්ද ළමයි 1903 දී සිද්ධ වෙච්ච වැදගත් දේ මේ සම්බන්ධ 1903 දී මොකක්ද සිද්ධ වෙච්ච වැදගත් දේ ප්‍රථම වරට ගුවන් යානය නිපදවීම නේද රයිට් සහෝදරයෝ විසින් නිපදවෙන්නේ ඒක ලියන්න 1903 දී ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය කිරීම ඊළඟට 1909 දී ප්‍රථම වරට ගුවන් ඡායාරූප ලබා ගැනීම හොඳයි ඊළඟට අපි අවසන් කරලා දාමු තව අවස්ථා ගොඩක් කියන්න පුළුවන් 1960 දී අභ්‍යවකාශ යුගයේ ආරම්භය සහ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණුව අභ්‍යවකාශ යුගයේ ආරම්භය සහ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණුව 1960 පසුව කිව්වනම් තමයි වඩා හොඳ 1960 සිට හරි පසුව හරි අභ්‍යවකාශ යුගයේ ආරම්භය සහ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණුව දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල දියුණුව හොඳයි එහෙමනම් අපිට පැහැදිලි දැන් දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම කියන්නේ මොකක්ද ඒ වගේම දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල විකාශනය කොහොම සිද්ධ වුණාද කියන කාරණා මේ ඉතිහාස කතාවත් එක්ක පැහැදිලි වුණා අපි ඊළඟට යමු දුරස්ථ සංවේදක කියන්නේ මොකක්ද කියලා බලන්න දුරස්ථ සංවේදක ඒ කියන්නේ දුරස්ථ සංවේදක කියන්නේ
මේ කියන විදිහට භෞතික ස්පර්ශයක් රහිතව ඒ කියන්නේ නැතුව දුර යම් ස්ථානයක ඉඳලා පෘථුවියේ දත්ත සහ තොරතුරු එකතු කරගන්න ක්‍රමයනේ දුරස්ත සංවේදක කියලා කියන්නේ ඒ වෙනුවෙන් පාවිච්චි කරන මෙවලම්නේ. ඒතර මේ මෙවලම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සක්‍රීය සංවේදක තියෙනවා. සක්‍රීය සංවේදක. හරිද? සක්‍රීය සංවේදක වගේම අක්‍රීය සංවේදක කියලා වර්ගෙකුත් තියෙනවා. සක්‍රීය සහ අක්‍රීය කියන වර්ග දෙක හඳුනා ගන්න පුළුවන්. එතකොට සක්‍රීය සංවේදකයක් කියලා කියන්නේ ඒ අදාළ සංවේදක උපකරණයේ කිසියම් වූ ශක්ති මූල ආශ්‍රයක් අන්තර්ගත කරලා ඒකේ ශක්තිය පාවිච්චි කරලා තමයි අර තොරතුරු ග්‍රහණය කර ගැනීමේ ක්‍රමය පාවිච්චි කරන්නේ. අපි හිතමු බැටරි එකක් වෙන්න පුළුවන්. නේද? එහෙම නැත්නම් වෙන යම් වූ ශක්ති මූල ආශ්‍රයක් වෙන්න පුළුවන්. ඒවා එකක් අන්තර්ගත කරලා තියෙන මෙවලමක් තමයි මේ සක්‍රීය සංවේදකයක් කියලා කියන්නේ. එවන්න අක්‍රීය සංවේදක කියලා කියන්නේ ඒ අදාළ මෙවලම තුල කිසියම් වූ ශක්ති ප්‍රභවයක් නැහැ. අපි අන්තර්ගත කරලා නැහැ. හැබැයි මේව දෙයක් වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා සූර්ය පැනලයක්. නේද? සූර්ය පැනලයක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. අන්න එතකොට මේ වායු ගෝලයේ තියෙන හිරු කුරණ අවශෝෂණය කරගෙන ඒක තමයි යා ශක්තිය විදිහට පාවිච්චි කරන්නේ. එහෙනම් මොන බලන්න මේ දුර පිහිටි වස්තුවක් වෙච්ච මේ පෘථුවියේ දත්ත සහ තොරතුරු ග්‍රහණය කර ගැනීම සඳහා පාවිච්චි කරන මෙවලම් තමයි අපි සංවේදක කියන්නේ. මේ සංවේදක තියෙන වර්ග දෙකක් සක්‍රීය සංවේදක සහ අක්‍රීය සංවේදක කියලා. සක්‍රීය සංවේදක කියලා කියන්නේ කිසියම් වූ ශක්ති ප්‍රභවයක් අපි අන්තර්ගත කරලා ඒකෙන් ලබා දෙන ශක්තිය හරහා මේ වැඩේ කර ගන්නවා. අක්‍රීය සංවේදකයක් කියලා කියන්නේ අපි කිසියම් වූ ශක්ති ප්‍රභවයක් ලබා දීලා නැහැ. හැබැයි මේ ශක්ති ප්‍රභවය සපයා ගන්න අවශ්‍ය කරන මාධ්‍ය හදලා දීලා තියෙනවා. සූර්ය පැනල් එකක් තියෙනවා. වායු ගෝලයේ තියෙන සූර්ය කිරණ අවශෝෂණය කරගෙන ඒකෙන් තියෙන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරගෙන ඒ හරහා දත්ත හා තොරතුරු ග්‍රහණය කර ගැනීම කරනවා නම් අන්න ඒවා තමයි අපි කියන්නේ අක්‍රීය සංවේදක. එහෙනම් ඔබට පැහැදිලි ඇති සංවේදක කියන්නේ මොකක්ද කියලා. අපි ඒක ලියමු. දුරස්ත සංවේදක කියන එක යටතේ. ලියන්න පෘථුවිය මත භූදර්ශනීය තොරතුරු ලබා ගැනීමේදී පෘථිවිය මත භූදර්ශනීය තොරතුරු ලබා ගැනීමේදී භෞතික ස්පර්ශයක් රහිතව තොරතුරු ලබා ගැනීමට භාවිත කරන උපකරණ සංවේදක නමින් හැඳින්වේ. උපකරණ සංවේදක නමින් හැඳින්වේ. පෘථිවි තලයේ ඇති වස්තුන් මගින් පරාවර්තනය කරන විකිරණ හඳුනාගත හැකි උපකරණ මේ යටතට අයත් වේ. මේවාට ශක්ති සම්පාදනය සිදුවන ආකාරය අනුව
ශක්ති සම්පාදනයේ සිදුවන ආකාරය අනුව ක්‍රමාවක් දාලා පළවෙනි තරු ලකුණ සක්‍රීය සංවේදක සක්‍රීය සංවේදක සක්‍රීය සංවේදක දෙවෙනි තරු ලකුණ අක්‍රීය සංවේදක වශයෙන් අක්‍රීය සංවේදක වශයෙන් අක්‍රීය සංවේදක වශයෙන් මේවා වර්ග දෙකකි මේවා වර්ග දෙකකි අදාළ උපකරණය තුල වූ කිසියම් ශක්ති මූලාශ්‍රයක් මගින් අදාළ උපකරණය තුල වූ කිසියම් ශක්ති මූලාශ්‍රයක් මගින් කිසියම් ශක්ති මූලාශ්‍රයක් මගින් සංවේදන කාර්ය සිදු කරන විට සංවේදන කාර්ය සිදු කරන විට සක්‍රීය සංවේදක ලෙසත් සක්‍රීය සංවේදක ලෙසත් පරිබාහිර ශක්ති මූලාශ්‍රයක් භාවිත කරන විට පරිබාහිර ශක්ති මූලාශ්‍රයක් භාවිත කරන විට පරිබාහිර ශක්ති මූලාශ්‍රයක් භාවිත කරන විට ඒවා අක්‍රීය සංවේදක ලෙසත් හැඳින්වේ අක්‍රීය සංවේදක ලෙසත් හැඳින්වේ හොඳයි දැන් ඔබට යම් අවබෝධයක් තියෙනවා දුරස්ථ සංවේදනය කියන්නේ මොකක්ද ඒක කොහොමද නිර්මාණය වුනේ නේද ඊළඟට දැන් දන්නවා සංවේදක කාර්ය කියන්නේ මොකක්ද ඒක කෙරෙන ක්‍රම දෙක මොකක්ද නේද සංවේදක වර්ග දෙක මොකක්ද කියන එක දන්නවා දැන් අපි ඊළඟට යන්න හදන්නේ මේ දුරස්ථ සංවේදන කාර්යයේදී යොදා ගන්න සංවේදක වර්ග තුනක් තියෙනවා හරි සංවේදක වර්ග තුනක් තියෙනවා වාහක නැත්නම් වේදිකා කියලා අපි ඒවට කියනවා එතකොට මේ සක්‍රීය හෝ අක්‍රීය සංවේදක කියලා අපි හඳුනාගත්ත දේවල් උපකරණනේ මේවා නේද සක්‍රීය හෝ වේවා අක්‍රීය හෝ වේවා ඒවා අවශ්‍ය අදාළ උපකරණ එතකොට මේ උපකරණ කට්ටලයන් මේ උපකරණ කට්ටලයන් රැගෙන කවුරුන් කෙනෙක් යන්න ඕනේ අදාළ කාර්ය සඳහා. දැන් අපි හිතමුකෝ ගුවන් යානයක මේ නියමයන් රහිත ගුවන් යානයක් යවනවා අපි ඡායාරූපගත කරන්න. නේද? ඉතින් ওই ඡායාරූපගත කරන වැඩේට මොනවද අවශ්‍ය වෙන්නේ? කැමරාව අවශ්‍යයි. නේද? ඊළඟට ඒ කැමරාව සඳහා යොදන්න සේයා පටල අවශ්‍යයි. තව බොහෝ දේවල් ඔකට අවශ්‍ය වෙයි. දැන් ওই ටික අරගෙන දැන් නියම රහිත යානයක් කියන්නේ නියමයක් නැහැ. නියමව ඉන්නවනම් අපි හිතමු එයා හරි මේ වැඩේ කරයි. නේද? නෑ. නියම රහිත යානයක් තමයි දැන් යන්නේ. කැමරා ටික සේයා පටල ටික රඳවලා අවශ්‍ය කාර්ය කරගන්න පුළුවන් වෙන්න ගුවන්ගත කරනවා අර ගුවන් යානය. එතකොට බලන්න මෙන්න මේ අර උපකරණ කට්ටලයේම රැගෙන යන කෙනා එහෙම නැත්නම් ඒ යන වාහනේ අපි කියනවා දුරස්ථ සංවේදී වේදිකාව. හරිද? වේදිකාව කියලා කියන්නේ එතකොට සංවේදන කාර්ය සඳහා අවශ්‍ය කරන මෙවලම් තොගය එහෙම නැත්නම් මෙවලම් කට්ටලය රැගෙන යන වාහනයට එහෙම නැත්නම් අපි කියනවා වාහකයට හරි වාහක වේදිකා නමින් හඳුන්වනවා මතක තියාගන්න ළමයි මේ සංවේදන කාර්ය කරන ආකාරය අනුව වේදිකා වර්ග තුනක් හම්බ වෙනවා වේදිකා වර්ග තුනක් හම්බ වෙනවා එකක් තමයි භූමි පාදක වේදිකා ඒ කියන්නේ සංවේදන කාර්ය සඳහා අවශ්‍ය කරන අර සේයා පටල කැමරා ඇතුළු අනිකුත් මෙවලම් ටික
මේ රඳවලා තියෙන්නේ පොළොව මත සවි කරන ලද කිසියම් වූ උපකරණයක. කිසියම් වූ උපකරණයක. සමහරවිට ඒක පොළොව මත සාමාන්‍ය මේ පාරවල් ගමන් කරන දොබකරයක් වෙන්න පුළුවන්. ඒ දොබකරයේ කෙළවරක අර කියන කැමරාව අවශ්‍ය දේවල් රඳවලා අවශ්‍ය තැනක් තිබුණොත් ඒ දොබකරේ උස්සලා අවශ්‍ය තැන ෆොටෝ එකක් ගන්නවා. ඡායාරූපයක් ගන්නවා, වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා. එහෙම නැත්නම් ඔබ දැකලා ඇති ඔය කඳු මුදුන් වල මේ දුරකථන ජාල සමාගම් නේද? දුරකථන සමාගම් ඔය කියන්නේ ටෙලිකොම් මේ මොනවාද ඩයලොග් මොබිටෙල් හට්සන් නේද? විවිධ සමාගම් ඒගොල්ලන්ගේ සංනිවේදන කාර්ය පවත්වාගෙන යාම සඳහා දුරකථන ටවර්ස් නේද? කුළුණු මෙන්න මෙහි මේවා හදලා තියෙනවා. එතකොට මේකේ තමයි අර අවශ්‍ය කරන මෙවලම් ටික තියෙන්නේ. මේකේ ඉඳලා තමයි අර තරංග සම්ප්‍රේෂණය කරන්නේ. නේද? එතකොට මේවත් අයිති වෙන්නේ ඔය කියන භූමිපාදක වේදිකාවලට. එහෙනම් ඔන්න බලන්න සංනිවේදන කාර්යයට. එහෙම නැත්නම් සංවේදන කාර්යය සඳහා අවශ්‍ය කරන මෙවලම් තොගය රඳවලා තියෙන්නේ පොළොව මත වූ කිසියම් වාහනයක එහෙම නැත්නම් කිසියම් වස්තුවක් මත නම් ඒ සියල්ල භූමිපාදක වේදිකා කියලා කියනවා. වේදිකා කියලා කියනවා. හරි? භූමිපාදක වේදිකා. ඊළඟට ඒ වගේම තමයි තවත් වර්ගයක් තියෙනවා වාසර වේදිකා. වාසර වේදිකා. වාසර වේදිකා කියලා කියන්නේ ඒවා ඒ ගමන් කරන වාහකය එහෙම නැත්නම් ඒ ගමන් කරන වාහනේ ගමන් කරන්නේ පහළ වායු ගෝලීය සීමාව තුළ. පහළ වායු ගෝලීය සීමාව තුළ. දැන් ඔය පරිවර්තී ගෝලය කියලා අපි හඳුනගන්න. අන්නේ වායු ගෝලීය සීමාව තුළ කිසියම් යානයක් ගමන් කරනවා අර කියපු සේයා පටල ටික උපකරණ ටික කැමරා ටික ඇතුළත් කරලා. අන්න ඒව නම් අපි කියන්නේ වාසර වේදිකා. ඒ වගේම තමයි ඔබ දන්නවා කිලෝමීටර් 10 ගණන් උස සමහරට කිලෝමීටර් 250 300 400 700 උස මට්ටම් වලින් අභ්‍යවකාශය තුල ගමන් කරන යානක් තියෙනවා. නේද? අර කියන උපකරණ ටික අරගෙන අභ්‍යවකාශය තුල ගමන් කරනවා කිසියම් යානයක් අපි ඒකට කියනවා අභ්‍යවකාශ භූමිපාදක වේදිකා වාසර වේදිකා සහ අභ්‍යවකාශ වේදිකා කියලා. අභ්‍යවකාශ වේදිකා. එහෙනම් මොන බලන්න සංනිවේදන කාර්ය සඳහා එහෙම නැත්නම් සංවේදන කාර්ය සඳහා අවශ්‍ය කරන මෙවලම් රැගෙන යන වාහනයකට අපි කියනවා වේදිකාවක් නේද? වේදිකාවක්. එහෙම නැත්නම් දුරස්ථ සංවේදන වේදිකාවක්. ඒ වේදිකා ගමන් කරන ස්වරූපය අනුව වර්ග තුනයි. පොළොව මත සම්බන්ධයක් ඇතුළත ගමන් කරනවා නම් භූමිපාදකයි, පහළ වායු ගෝලීය සීමාව තුළ ගමන් කරනවා නම් වාසරයි, අභ්‍යවකාශීය සීමාව තුළ ගමන් කරන එකක් නම් ඒක අභ්‍යවකාශ වේදිකා. එහෙනම් ඔන්න වේදිකා වර්ග තුනක් ඔබ ඉගෙන ගත්තා. හරි? අපි එහෙමනම් යමු ඊළඟ එකට දුරස්ථ සංවේදී වේදිකා. ලියන්න නෑ. දුරස්ථ සංවේදී වේදිකා. ඉස්සෙල්ලා ඒක පැහැදිලි කරලා ඉන්න ඉපේ. අපි එතන ලියමු මෙහෙම. ලියන්න ඡායාරූප ලබා ගැනීම සඳහා හෝ සංනිවේදන කටයුතු සඳහා. ඡායාරූප ලබා ගැනීම සඳහා හෝ සංනිවේදන කටයුතු සඳහා අවශ්‍ය කරන කැමරා සේයා පටල ඇතුළු මෙවලම් රැගෙන යන වාහක දුරස්ථ සංවේදී වේදිකා නමින් හැඳින්වේ. වාහක දුරස්ථ සංවේදී වේදිකා නමින් හැඳින්වේ. මේවා ගමන් කරන ආකාරය අනුව වේදිකා වර්ග තුනකට බෙදිය හැකිය. එක අල්ලෙහා තියෙනවා දුරස්ථ සංවේදිකා වේදිකා වර්ග 3කි කියලා. ඒ යටතේ ලියන්න 1 භූමිපාදක වේදිකා.
භූමි පාදක වේදිකා. දෙක වාසර වේදිකා. වාසර වේදිකා. තුන අභ්‍යවකාශ වේදිකා. අභ්‍යවකාශ වේදිකා. හොඳයි. එහෙනම් අපි මාතෘකාවට ගමු භූමි පාදක වේදිකා. දැන් මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නවා භූමි පාදක වේදිකාවක් කියන්නේ මොකක්ද? sannivedana කටයුතු වලට හරි ඡායාරූප ලබා ගැනීමේ කටයුතු වලට හරි අවශ්‍ය කරන මෙවලම් කට්ටලය. නේද? මෙවලම් කට්ටලය රඳවලා තියෙන පොළොව මත සම්බන්ධතාවයක් ඇති කුළුණක් හෝ දොඹකරයක් වැනි යමක් තමයි අපි කියන්නේ භූමි පාදක වේදිකාවක්. ඒක පොළොවත් එක්ක සම්බන්ධමයි. නේද? හොඳයි. එහෙනම් අපි ලියමු භූමි පාදක වේදිකාවක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න සංවේදන කාර්ය සඳහා හෝ සංවේදන කාර්ය සඳහා හෝ ඡායාරූප ලබා ගැනීමේ කටයුතු සඳහා ඡායාරූප ලබා ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණ කට්ටලය සවිකරන ලද භූමිය මත ගමන් කරන හෝ ස්ථාවරව රඳවා ඇති කුළුණක් වැනි ඒකකයක් භූමි පාදක වේදිකාවක් නමින් හැඳින්වේ. මේවා භූතලයේ සිට එවැත්නම් පොළොව තලයේ සිට මීටර් 50කට වඩා අඩු උසක නිර්මාණය කොට තිබේ. මීටර් 50කට වඩා අඩු උසක නිර්මාණය කොට තිබේ. හොඳයි. ඔතෙන්දී ඕනනම් ලියන්න පුළුවන් මෙන්න මේ උදාහරණ. නේද? දුරකථන සංනිවේදන කටයුතු සඳහා ඉදි කර ඇති කුළුණු. උදාහරණ දුරකථන සංනිවේදන කටයුතු සඳහා ඉදි කර ඇති කුළුණු. ඊළඟට ඡායාරූපකරණය සඳහා යොදා ගන්නා දොඹකර. සංනිවේදන කටයුතු සඳහා ඉදි කරන තියෙන කුළුණු. ඊළඟට ඡායාරූපකරණය සඳහා යොදා ගන්නා දොඹකර. හොඳයි. ඊළඟට අපි යමු වාසර වේදිකා කියන වර්ගයට. වාසර වේදිකා. මොනවද වාසර වේදිකා කියලා කිව්වේ? සංනිවේදන කටයුතු වලට හරි ඡායාරූප ලබා ගැනීමේ කටයුතු වලට හරි අවශ්‍ය කරන මෙවලම් ටික උපකරණ ටික රැගෙන යන වාහකය ගමන් කරන්නේ පහළ වායුගෝලීය සීමාව තුල නම්.
එහෙම නැත්නම් වායුගෝලීය කලාපය තුල නම් අන්න ඒවා තමයි අපි කියන්නේ වාසර වේදිකා කියලා. එතකොට අර ගුවන් යාන මේකට අයිති වෙනවා නේද? ඒ කියන්නේ ඒක නියමුවන් සහිත ගුවන් යානා වෙන්නත් පුළුවන්, නියමුවන් රහිත ඒවා වෙන්නත් පුළුවන්. නේද? ගුවන් යාන අයිති වෙනවා, නියමුවන් සහිතව රහිත ඒවා. ඒ වගේම තමයි ඩ්‍රෝන් යාත්‍රා. නේද? ඩ්‍රෝන් යාත්‍රා ඒකත් ගන්න පුළුවන්. යම් උස මට්ටමක ඒවා යවන්න මීටර 50කට වඩා උස මට්ටමක ඒවා යවන්න පුළුවන්. ඒ නිසා අපි ඒවත් එතනට ගන්නවා. නේද? හොඳයි. එහෙනම් අපි ලියමු වාසර වේදිකාවක් කියන්නේ මොකක්ද කියලා. sannivedana කටයුතු සඳහා හෝ sannivedana කටයුතු සඳහා හෝ ඡායාරූප ගැනීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන සේයා පටල කැමරා වැනි උපකරණ රැගෙන පහළ වායුගෝලීය සීමාව තුල ගමන් කරන වාහක වාසර වේදිකා නමින් හැඳින්වේ. උදාහරණ වායු බැලුන් නියමුවන් සහිත හෝ රහිත ගුවන් යාන හරි ඔයා තමයි උදාහරණයක් ගන්න තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එකට අපි යමු අභ්‍යවකාශ වේදිකා. හොඳයි. අභ්‍යවකාශ වේදිකා කියන්නේ ළමයි මේ වායුගෝලීය සීමාවෙන් ඉවත ඒ කියන්නේ පෘථිවි තලයෙන් තව ගොඩක් ඈත. හරි පෘථිවි තලයෙන් ඉවතට තියෙන අභ්‍යවකාශීය සීමාව තුළ අර කියපු sannivedana කාර්ය සඳහා හරි ඡායාරූප ගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය කරන මේවලම් තොගය අරගෙන කිසියම් වාහකයක් ගමන් කරනවා නම් අපි ඒවට කියනවා අභ්‍යවකාශ වේදිකා කියලා. මතක තියාගන්න ඕනේ හැබැයි මේ අභ්‍යවකාශ වේදිකා පොළොව තලයේ ඉඳලා ගමන් කරන්නේ කවර උස මට්ටමකින්ද කියන එක මත වර්ගීකරණය කරලා දෙනවා. අභ්‍යවකාශ මධ්‍යස්ථාන කියනවා, අජටාකාශ යානා කියනවා, පහළ මට්ටමේ චන්ද්‍රිකා කියනවා, ඉහළ මට්ටමේ චන්ද්‍රිකා කියනවා. මේ විදිහට වර්ගීකරණය කරලා තියෙන්නේ ඒවා පොළොව තලයේ මත ඉඳලා කවර උස සීමාවක් තුල, කවර උස පරාසයක් තුල ගමන් කරනවාද කියන කාරණේ මත. හරි? ඒ කාරණේ මත තමයි ඒ විදිහට වර්ගීකරණය කරන්නේ. එහෙනම් අපි පොදු හැඳින්වීම ලියමු. අභ්‍යවකාශ වේදිකාවක් කියලා කියන්නේ sannivedana කටයුතු වලට හරි ඡායාරූප ගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය කරන මෙවලම් තොගය කට්ටලය රැගෙන අභ්‍යවකාශ සීමාව තුළ ගමන් කරන වාහක වලට අපි කියනවා අභ්‍යවකාශ වේදිකා කියලා. ඒක ලියලා ඉස්සෙල්ල. එයාට sannivedana කටයුතු හෝ ඡායාරූප කරන කටයුතු සඳහා sannivedana කටයුතු හෝ ඡායාරූප කරන කටයුතු සඳහා අවශ්‍ය කරන මෙවලම් රැගෙන
අභ්‍යවකාශ සීමාව තුල ගමන් කරන අභ්‍යවකාශ සීමාව තුල ගමන් කරන අභ්‍යවකාශ සීමාව තුල ගමන් කරන වාහක අභ්‍යවකාශ වේදිකා නමින් හැඳින්වේ. අභ්‍යවකාශ වේදිකා නමින් හැඳින්වේ. මේවා භූතලයේ සිට කවර උස මට්ටමකින් මේවා භූතලයේ සිට කවර උස මට්ටමකින් ගමන් කරන්නේද යන්න මත වර්ග කීපයකට බෙදා දැක්විය හැකිය. මේ බලන්නකෝ. එක පොළොව තලයේ ඉඳලා කිලෝමීටර් 250යි 300යි අතර උසක ගමන් කරන එකක් නම් මේක. ඒවට කියනවා අජටාකාශ යාන. ඔන්න අංක 1. අජටාකාශ යාන. ඊළඟට ලියන ඉවරයි කියලා මම හිතනවා. ඊළඟට දෙවෙනි එක කිලෝමීටර් 300යි 400යි අතර උසක ගමන් කරන එකක් නම් ඒකට කියනවා අජටාකාශ මධ්‍යස්ථාන. අජටාකාශ මධ්‍යස්ථාන. ඊළඟට උදේ කිලෝමීටර් 750යි 1500යි වගේ අතර උසක ගමන් කරන එකක් නම් ඒ අදාළ එක ඒකට කියනවා පහළ මට්ටමේ චන්ද්‍රිකාව. හරි. ඒ වගේ තමයි මේ කියන වාහකේ ගමන් කරන්නේ පොළොව තලයේ ඉඳලා බලනකොට කිලෝමීටර් 36000කට වඩා ඉහළින් නම්. කිලෝමීටර් 36000කට වඩා ඉහළින් නම් අපි ඒවා සලකනවා ඉහළ මට්ටමේ චන්ද්‍රිකා. හරිද? හොඳයි. එහෙනම් අපි කතා බහ කළේ දුරස්ථ සංවේදී ශිල්පී ක්‍රමවල වේදිකා වර්ග තුන පිළිබඳ. මේ භූමි පාදක වේදිකා, වාසර වේදිකා සහ අභ්‍යවකාශ වේදිකා කියන වර්ග තුන කතා කරලා අභ්‍යවකාශ වේදිකා ගමන් කරන උස මට්ටම් අනුව වර්ග කළා කොටස් හතරකට. අජටාකාශ යාන, අජටාකාශ මධ්‍යස්ථාන, පහළ මට්ටමේ චන්ද්‍රිකා සහ ඉහළ මට්ටමේ චන්ද්‍රිකා කියලා. හරිද? දැන් එතකොට ඔතනින් මේ පාඩම ඉවර නෑ. තව තියෙන කොටස් දෙක තුනක් කතා කරන්න. ඊළඟට ඔයගොල්ලන්ට වැඩක් පවරන්න තමයි සූදානම්. දැන් අපි කතා කළා භූගෝලීය තොරතුරු පද්ධතිය. ඒක කතා කළා ඒකේ තියෙන වාස්තු ප්‍රයෝජන අපි කතා කරා. නේද? ඊළඟට අද දිනේ අපි GIS වගේම GPS ගැන කතා කළා. අවසානයේ GPS වල තියෙන ප්‍රයෝජන වැදගත්කම් ගැන කතා කළා. යෙදුම් ගැන කතා කළා. නේද? ඒ වගේ දැන් ඔබට වැඩක් පවරනවා. ඔය ලියපු ටිකේ ඉතුරු ඉඩක් තියෙනවනේ. අන්නේ ඉඳ පාවිච්චි කරන්න මේ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල වැදගත්කම් ලියන්න. මේ භූගෝලීය තොරතුරු පද්ධතිය GPS පද්ධතිය වගේම දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල වැදගත්කම් වාසි ප්‍රයෝජන ටික ලියන්න ඕනේ. හරි? ලියන්න ඕනේ. ඒකෙන් තමයි අපි ඊළඟ දවසේ මේ පාඩම පටන් ගන්නේ. ඒ පටන් අරගෙන ගුවන්චාර උපකරණේ චන්ද්‍රිකාචාර උපකරණේ ගැන කතා බහ කළා. ඒකේ තියෙන විශේෂ ලක්ෂණ කතා කරලා අපි මේ පාඩම ඉවර කරනවා. ඉවර කළා ඊළඟ දවසේ අපි පොඩ්ඩක් අහපුවා කියන්නේ
ඊළඟ දවසේ අපි පටන් කැඩි කැඩි ගන්නවා. ඇවිල්ලා. මොකද්ද මට ඇහෙන්නේ නැහැ ප්‍රභාස්වර. සර් ඉස්සෙල්ලා කිව්වට මොකද්ද වැඩක් කරන්න කිව්වේ? වැඩක් කරන්න කියලා කිව්වේ දැන් මේ අපි කතා කරගෙන ආවේ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රම ගැනනේ. ඒ දුරස්ථ සංවේදී ශිල්පීය ක්‍රමවල ප්‍රයෝජන වැදගත්කම් මොනවද කියන එක ලියන්න කියලා කිව්වේ. වැදගත්කම් 6ක් 7ක් ඔබට දැන් මේ පාඩම පුරාවටම කතා බහ කරන ආපු දේවල් එක්ක හිතලා ලියන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබට පවරන්නේ මේ RS වල ප්‍රයෝජන ටික වැදගත්කම් ටික ලියන්න කියලා කියන්නේ. හරිද? ඒක ලියන්න අපි ඊළඟ දවසේ ඒ ටික සාකච්ඡා කරලා කතා කරලා හැබැයි ලියපු අය මෙම් කරන්න ඕනේ. ලියපු අය ෆොටෝ එකක් ගන්න මට ඒවට බලන්න වැඩි ලියපුවක් කොහොමද කියන එක බලා ගන්න. මම ඒවත් එක්ක සම්බන්ධ කරගෙන තමයි නංගා සඳහන් කරන්නේ නෑ. ඒ නිසා බය වෙන්න එපා. ඒ දේවත් එක්ක සම්බන්ධ කරගෙන තමයි මම ඔබත් එක්ක ඊළඟ දවසේ මේක කතා කරන්නේ. මේක කතා කළාම ඊළඟ දවසේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ ජුවන්චාරූපකරණය කියන්නේ මොකද්ද? චන්ද්‍රිකාචාරූපකරණය කියන්නේ මොකද්ද? ඒ දෙකේ තියෙන සංසන්දනාත්මක අධ්‍යයනය කළ වෙනස්කම් ටික හඳුනා ගන්න විතරයි. පළවෙනි විනාඩි 20 25 ඇතුළේ ඒක ඉවර කරන්න පුළුවන්. ඒක ඉවර කරලා අපි ඊළඟ දවසේ පටන් ගන්නවා ලෝක නාගරීකරණය කියන මාතෘකාව. හරි ලෝක නාගරීකරණය කියන මාතෘකාව මේ වෙනකොට ඔබේ අතට නිබන්ධන ටික ලැබිලා තියෙනවා. ඒකෙන් තමයි අපි මේ පාඩම කරගෙන යන්නේ. හරි? එහෙනම් අද දවසට කතා බහ කරමු දේවල් සමාප්ත කරන්නයි සූදානම. අද පාඩමේ මොන හරි ගැටලු තැනක් නොතේරුණු තැනක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් අහන්න පුළුවන්. ගැටලුවක් නැද්ද? නෑ නේ. හොඳයි. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා. ලබන සතියේ අපි එතකොට මේ කොටස ඉවර කරලා අලුත් පාඩම මතක පටන් ගන්නවා කියන එක මතක තියාගන්න. ඒකට අවශ්‍ය කරන නිබන්ධනය ළඟ තියාගන්න. හොඳයි. එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන් සර්.